නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පූජනීය අපේ කල්යාණ මිත්‍ර සුමන ජෝති හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අනුරුද්ධ පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙසක් පුර 15 පොහොය දවස නිමිත්තෙන් අපේ සුමන ජෝති හාමුදුරුවෝ සංවිධානය කරන ඒ උතුම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පින්වත් ඔබ හැම දෙනාම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන අද දවසේදී උදෑසන කාලේ ඉඳලා මේ දක්වා සිල් සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙලා මේ කාලය තුල ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් ධර්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන අවස්ථාවක්. ඉතින් විශේෂයෙන්ම ඔබ හැම දෙනාම ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන අද දවසේදී ඔබ හැම දිනාටම ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් හෝ කියලා දෙන්න මා වටහාගත් ආකාරයෙන් අවස්ථාවක් ලැබීම වාග්යක් කොට සලකනවා. ඉතින් ඒ සඳහා මට ආරාධනා කළ අපේ කල්යාණ මිත්‍ර අපේ සුමන ජෝති පණ්ඩිත හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අපේ සුමන ජෝති හාමුදුරුවෝ මං හිතන්නේ පින්වත් ඕගොල්ලෝ හැමෝම වාසනාවන්තයි. උන්වහන්සේ වගේ ධර්මකාමී තරුණ හාමුදුරන් වහන්සේ කෙනෙකුගේ අවවාද අනුශාසනා ලැබමින් කටයුතු කරන්නට ඔබට හැකියවීම, උන්වහන්සේ මා අතිශය ගරු කරන තරුණ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ආරාධනා කළ අවස්ථාවේදී මම බොහොම කැමැත්තෙන් මේ ආරාධනාව බාර අරගෙන ඔබ වෙනුවෙන් අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම බලාපොරොත්තු වෙනවා ඔබට ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ ධර්මයේ ඊටමත් වැදගත් කාරණාවක් වන අනිත්‍ය පිළිබඳව යම් වැටහීමක් මේ අවස්ථාවට අනුචිතව ලබා දෙන්න. ඒ නිසා මේ සාකච්ඡාව ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය දර්ශනය කියන එක අපිට පැයකදී, පැය දෙකකදී, තුනකදී කතා කරලා ඉවර කරන්න පුළුවන් සාකච්ඡාවක් හෝ මාතෘකාවක් නෙමෙයි. ඒක අතිශය ගැඹුරු, ඒ වගේම ගැඹීර දර්ශනයක්. ඉතින් මේ වෙලාවේදී මා උපරිම උත්සාහ කරනවා මා වටහාගත් ආකාරයෙන් ඔබට ඒ කාරණාව යම් ප්‍රමාණයකින් හෝ පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම අද දවසේදී ඔබට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. මම දන්නේ මෙතන ඔබ මීට පෙර මේ අපි සමග සම්බන්ධ වෙලා නැති නිසා ඔබගේ ධර්මයේ පිළිබඳව තියෙන වැටහීම, අවබෝධය මොන මට්ටමක තියෙනවද කියන කාරණාව ගැන මට වැටහීමක් නැති නිසා ඉතින් හැමෝටම පොදුවේ ගැලපෙයි කියලා මම විශ්වාස කරන නිසා මම හිතනවා මේ කාරණාව පැහැදිලි කරලා දෙන එක වඩාත් හොඳයි කියලා. ඉතින් මීට පෙර ඔබ විවිධ ධර්ම සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නේ නැති, ධර්ම දේශනාවන් වලට සම්බන්ධ වෙන්නේ නැති, ඔබ ඒ වගේම ධර්ම ඉගෙන ගන්න ඇති. සමහර වෙලාවට මම මේ කියලා දෙන කාරණාවන් ඒ ඔබ ඉගෙනගත්ත දේවල් එක්කලා ටිකක් වෙනසක් වෙන්න පුළුවන්. එහෙම ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් කවුරුත් ඒ ගැන අමනාප වෙන්න එපා, ගැටීමක් ඇති කරගන්නත් එපා. මෛත්‍රී සහගතව මම මේ කියලා දෙන කාරණාව පිළිබඳව වැටහීමක් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබ මීට පෙර යම් කිසි දැනුමක් තියෙනවා නම් මේ වෙලාවේදී කරුණාවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ පෙර ඔබට තියෙන දැනුම චුට්ටක් පැත්තකින් තියලා මම මේ කියලා දෙන කාරණාවන් එක්ක පොඩ්ඩක් ඔබ ඔබගේ ප්‍රඥාව අවදි කරන්න උත්සාහ කරන්න. එතකොට මේ කියන කාරණාව මනාකොට නිර්වුල්ව ඔබට වටහා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් පින්වතුනි, අපි හැමෝම දන්නවා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශකේය කල්පලක්ෂයක් පෙරම්දම් පුරලා
ඒ අපි වෙනුවෙන් නැස්විස් මස්ලේ නහර දන් දීලා ඒ අති උත්තම වූ සම්බුද්ධත්වයට පත් වුණේ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පිරිසිදු දැනගනිමින් අවබෝධ කරගෙන. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල යම් කෙනෙක් තව කෙනෙකුට සැබෑ කොට අනුකම්පාව මෛත්‍රී ආදරය සෙනෙහස තියෙනවා නම් ඒ අය වෙනුවෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම පිණිස උනන්දු කළ යුතුයි කියලා. එක් අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කියනවා නම් අහනවා ස්වාමින් වහන්සේලාගෙන් යමෙකුගේ ඇඳිවත හරි එහෙම නැත්නම් හිස හරි ගිනිගත්තොත් වහවහ කළ යුත්තේ මොකක්ද කියලා. ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ කාගේ හරි හිස ගිනිගත්තා නම් එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න වස්ත්‍රය ගිනිගත්තා නම් මොනවත් කරන්නේ නැතුව ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි ඒ ගින්න නිවල දාන එක. දැඩි උත්සාහයත් වීර්යයත් අරගෙන කරන්න ඕනි ඒ ගින්න නිවල දාන එක කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ අවස්ථාවේදී කළ යුත්තේ ඒ ගින්න නිවන එක පැත්තකින් තියලා ඒ මොහොතත් ගින්න නිවන්න ගන්න උත්සාහය ඒ මොහොතත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඒතර පින්වත්නි අපිට ඒකෙන් තේරෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක අපි කොයිතරම් උත්සාහ ගත යුතු කොයිතරම් වීර්ය කළ යුතු දෙයක්ද කියන එක. ඒකෙදී අපිට අපේ ජීවිතය තුළ එක මොහොතක්වත් අහක දාන්න නැහැ මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කරන පින්වතුනි යම් කෙනෙක් කියනවා අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ඔබට දවසකට උදේට කඩුපහාර 100යි දවල්ට කඩුපහාර 100යි හවසට කඩුපහාර 100යි. එතකොට දවසකට කඩුපහාර 100ක් එයාට ලැබෙනවා. එතකොට ඒ වගේ අවුරුදු 100ක් පුරාවට කඩුපහාර ලැබෙනවා. හැබැයි අවුරුදු 100න් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා. එහෙම කිව්වොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙපාරක් හිතන්න එපා. ඒ කඩුපහාර දවසකට 300 ගාන අර අවුරුදු 100 පුරාවට විඳින්න තියෙන ඒ දුක විඳින්න කැමති වෙන්න කියලා. ඒකට පින්වතුනි ඔබට හිතා ගන්න පුළුවන්ද ඒ භාග්‍යතුන් වහන්සේ මෙහිම කියන්නේ අපට ඒ කඩුපහාර දවසකට 300 ගානේ අවුරුදු 100ක් පුරාවට ඒ කඩුපහාරෙන් ලැබෙන දුක්ඛ දෝමනස්යන් ඒ දුක දරාගන්න ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා නම් අවුරුදු 100කින් පස්සේ කියලා. ඒකට හේතුව තමයි පින්වතුනි මේ සංසාරය තුල චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසා අපි විඳින දුක් ඊට වඩා අතිශය භයානකයි අතිශය බිහිසුණුයි. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වහවහ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. පින්වත්නි අපේ බෞද්ධයන් විදිහට අපේ පරම අරමුණ අපේක්ෂාව නිර්වාණ අවබෝධය කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි පින්කම් කරලා පූජාවල් කරලා අපි නොඑක් පිට ප්‍රාර්ථනා කරනවානේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නේද? අපේ අරමුණ බලාපොරොත්තුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒතර මේ චතුරාර්ය සත්‍යයේ තියෙනවා පින්වත්නි අපි අවබෝධ කළ යුතු කාරණාවන් තියෙනවා. එහෙම නැතුව අපි මේක ප්‍රාර්ථනා කළා මට අවබෝධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළාට කවදාවත් ඒකෙන් විතරක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි අපි හැමෝගෙම අරමුණ බලාපොරොත්තු විය යුත්තේ වහවහ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න. ඉතින් මම අද දවසේදී ඔබට ඒ සඳහා උපකාරී වන වැදගත් වන ඉගැන්වීමක් තමයි අනිත්‍ය දර්ශනය කියන්නේ. මේ කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්න. පින්වත්නි අපි හැමෝම කතා කරනවා අනිත්‍ය කියන එක. ඉතින් සාමාන්‍ය වර්තමාන සමාජයේ මේක විවිධ ආකාරයට අර්ථකථනය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ අර්ථය සඳහා ඉදිරිපත් වෙනවා. අපේ බුදුදහමට අනුකූලව අපි හැමෝම කතා කරන දේ තමයි පින්වත්නි මේ සියල්ල අනිත්‍යයි කියන එක. නේද? අපි අහලා තියෙනවනේ පුංචි කාලේ ඉඳලා සියල්ල අනිත්‍යයි කියලා. එතකොට දැන් අපි හැමෝමත් දන්නවා අපි ඉපදෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා නේද? එතකොට මේවත් දුකයි. ඊට පස්සේ මේ පෙනෙන්න තියෙන සියලු දේවල් කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. මේවා සදාකාලිකව පවත්වන්න බෑ. නේ?
දැන් ඔය අර්ථයෙන් ගත්තාම අපිට තේරෙනවා මේ තියෙන ලෝකේ තියෙන සියලුම දේවල් අනිත්‍යයි කියන එක. හරිද? දැන් මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔය කියන අනිත්‍ය දැනගන්න ඇත්තටම බෞද්ධ වෙන්න ඕනේද? ඒ කියන්නේ ඉපදීම ඊට පස්සේ වයසට යෑම ලෙඩවීම මරණයට පත්වීම දුකයි කියන්නේ. ඒ වගේම ඉපදිච්ච කෙනෙක් වයසට යනවා මොහොතින් මොහොත වයසට යනවා ඊට පස්සේ වෙනස් වෙනවා ලෙඩ වෙනවා ඊළඟට මේ හටගත්ත දේවල් ටික නැති වෙලා යනවා නේද ගස් කොළන් පුංචි කාලයක් තියෙනවා ඊට පස්සේ මැරිලා යනවා ගෙවල් දොරවල් කැඩිලා බිඳලා යනවා හුළඟෙන් විනාශ වෙනවා වතුරෙන් විනාශ වෙනවා. ඒතර මේ ලෝකේ මේ තියෙන දේවල් ලෝකයේ තුල පවතින දේවල් අනිත්‍යයි කියන්නේ අපි බෞද්ධ වෙන්න ඕනේද? මං කියන එක තේරෙනව නේද ඔයගොල්ලන්ට? දැන් හිතලා බලන්න ඔබට ඔබේට හිතවත්ව ඉන්න බෞද්ධ නොවන අන්‍යාගමික කෙනෙක් ක්‍රිස්තියානි වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන් අන්‍යාගමික කෙනෙක් දන්නේ නැද්ද මේ වෙනස් වෙනවා කියන එක ලෝකේ අනිත්‍යයි කියන එක? දැන් ඔයිට වැඩිය ගොඩාක් උතර දන්නවනේ දැන් ඔය විද්‍යාව හදාරන අය විද්‍යාඥයෝ ලෝකේ ගැන නේද? දැන් ෆිසික්ස් එහෙම කරන කට්ටිය ඉන්නවා නේද? ක්වොන්ටම් ෆිසික්ස් එහෙම ඒ විද්‍යාව ගැන ඉගෙන ගන්නව කට්ටිය ඉන්නවා නම් ඇටම් ගැන නේද? ඒගොල්ලෝ කතා කරනවානේ. ඒතකොට දැන් බලන්න මේ වෙනස් වීම අපි කියන අනිත්‍ය ලෝකයේ තුල පවතින අනිත්‍ය මේක නම් භාග්‍යතුන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරන්න ඕනේද මේ දර්ශනය අවබෝධ කරගන්න? භාග්‍යතුන් වහන්සේ මේසා දුකක් විඳින්න ඕනද අවබෝධ කරගන්න මේක. එතකොට දැන් අපි දුක කියලා කතා කරන දැන් ලෙඩවීම, වයසට යෑම, මරණයටපත් වීම මේවා අපි හැමෝටම පොදු ධර්මතාවයන්, උරුම ධර්මතාවයන් කියන එක පිළිබඳව අපි දන්නවනේ. නේ? දැන් ජීවිතයේ දුකයි කියන එක අපි දන්නවා නේද? දැන් ඔබ දන්නවා නේද? දැන් අපේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර අර මේ චන්නෑමෙතිත් එක්කලානේ ඔය සතර පෙර නිමිති දකින්න යන්නේ නේද? ඒතකොට චන්නෑමෙති කියනවා නේද මේ අර ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැකලා මේ අපි හැමෝටම මේක උරුමයි මේක තමයි ලෝකේ තියෙන ධර්මතාවය මේක ඉක්මවන්න කාටවත් බෑ එහෙම කියලා කියනවා නේද? ඒතකොට එයා ඒ කියලා දෙන්නේ දුකක් පිළිබඳවනේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ ওই ටික දැනගන්න දුෂ්කරක්‍රියා කරන්න ඕනේ. ඉතින් චන්නෑමෙති දන්න ටිකනේ ওই ටික. නේද? එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගත්ත ධර්මය ඊට වැඩිය හාත්පසින් වෙනස් අපි හිතනවාට වඩා පරම ගැඹීර ධර්මයක් විය යුතුයි නේද? දැන් මේ සරලව අපි කතා කරන අනිත්‍ය දර්ශනයක් පිළිබඳව නෙමෙයි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මම ඒක ඔබට මේ වේලාවේ හැටියට මේ ස්ලයිඩ් කීපයක් පාවිච්චි කරලා මම කියලා දෙන්නම්. අපි ඊට පස්සේ ඔබට මේකේ පිළිබඳව කාරණාවන් සාකච්ඡා කරන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. ඔබට මම අවස්ථාව දෙන්නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. මම කැමතියි ඔබට මේ ස්ලයිඩ් කීපයකින් ඒක අවධානය යොමු කරන්න. අපේ සුමන ජෝති හාමුදුරුවෝ අහගෙන නම් ඉන්නේ මේ මට මේ ස්ලයිඩ් ෂෙයා කරන්න මේකේ අවසරය අවශ්‍යයි. හරි අපි උන්වහන්සේ සම්බන්ධ වෙනකන් මේ අපි කතා කරමු. එතකොට පින්වතුනි මේ මම මුලින් සඳහන් කළේ දැන් අපි ලෝකයේ පිළිබඳව දකින්නේ අනිත්‍යයි කියලා මේ බාහිර ලෝකයේ තුල පවතින දේවල් වල වෙනස් වීම, කැඩී බිඳී යාම, අන්ස්වභාවිකයටපත් වීම තමයි අපි අනිත්‍ය කියලා පින්වතුනි කල්පනා කරන්න හිතන්නේ. මම ඔබට පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ ධම්මේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාර ධර්ම සංස්කාර කියලා කියන්නේ සකස් වෙන දේවල්. සකස් වෙන සියල්ල අනිත්‍යයි. යම් කෙනෙක් යදා පඤ්ඤාය පස්සති ඒක දකින්න තියෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන්ුයි දකින්න තියෙන්නේ. යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවා නම් අන්න එයා තමයි ඒ සමග්ගෝ විසුද්ධිය. අන්නේ දර්ශනීය තමයි විසුද්ධිය සඳහා එහෙම නැත්නම් නිවීම සඳහා
නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? සබ්බේ මොනවාද මේ අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සබ්බේ අනිච්චා වත සංඛාරා ඒකාන්තයෙන් සියලු සංස්කාරය අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ හට ගැනීමත් නිරුද්ධ වීමත් නැතිවීමත් ධර්මතාවය බවට පත් වෙලා තියෙන ස්වභාවය. උප්පජ්ජිත්ව අනිරුද්ධන්ති ඉපිද නිරුද්ධ වෙනවා. ඒ සංූප සමෝසුකෝ මෙන්න මේ කියන ස්වභාවයෙන් මිදීම සමනයටපත් වීම මොනවාද? නිවීම කියලා කියනවා. ඒ කියන්නේ නිවන කියන එක. ඇයි නිවන තුල අර සංකත මට්ටම නෙන්නේ සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි උපාදෝ පඤ්ඤති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අට ගැනීමක් තියෙනවා ඊට පස්සේ නැතිවීමක් තියෙනවා කියලා අපි හිතාගත්ත අල්ලගත්ත දේ වෙනස් වීමක් පවතිනවා. ඒ තමයි සංකතවල ස්වභාවය. හැබැයි නිවන කියන්නේ අසංකතයක් හේතුන්ගෙන් සකස් වෙන මට්ටමක් නෙමෙයි. ඒ නිසා අන්න අර සංකත ස්වභාවය ඉක්මවා යෑම අර උපාද වය කියන කී සංසිඳීම තමයි සැපය කියලා එතනදී පැහැදිලි කරන්නේ. අවසරයි ධම්මානන්ද හඳුනේ ඇඩ්මින් රයිට් දීලා තියෙන හැමෝටම ෂෙයා කරන්න පුළුවන්. හරි හම්දුරනේ. හරි මම දැන් පුළුවන් හම්දුනේ සමාව වෙන්න මේ වහන්සේට කරදර කරලා. මට විනාඩියක් දෙන්න මම ඒ ස්ලයිඩ් එක ඔයගොල්ලන්ට හරි මම මේකෙන් ඔබට උත්සාහ කරන්නේ මේ අනිත්‍ය පිළිබඳව යම් වැටහීමක් ලබා දෙන්න. මම විශ්වාස කරනවා ඔබට මේ මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. සුමජිත හඳුරු මේ පේනවා නේද? ස්වාමීන් වහන්සේ අපිට පේනවා. හොඳයි. හරි. හොඳයි. මම මේක පැහැදිලි කරගෙන යන්නම්. ඊට පස්සේ මම ඔබට අවස්ථාව දෙන්නම් ඔබට ඇති වෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සංයුත්ත නිකායේ සබ්බ කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි නුඹලාට සියල්ල මම දේශනා කරනවා කියලා. එතකොට මෙන්න මේ සියල්ල කියන්නේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොනවද? ඇසද රූපයෝද කනද ශබ්දයෝද නාසයද ගන්ධයෝද දිවද රසද කයද ස්පර්ශයද සිතද ධර්මද කියන මෙන්න මේ සියල්ල තමයි භාග්‍යතුන් වහන්සේ සියල්ල කියලා දේශනා කරන්නේ. හරිද? එතකොට ඔබ මෙතනදී පැහැදිලි කරගත යුතුයි බුදුදහමට අනුව සියල්ල කියලා කියන්නේ මෙන්න මේ ටික. මොනවද? ඇසට අරමුණු වන රූපයත්, කනට අරමුණු වන ශබ්දය, ඊට පස්සේ නාසයට අරමුණු වන ගන්ධ සුවඳ, දිවට අරමුණු වන රසය, කයට අරමුණු ස්පර්ශය, මනසට අරමුණු ධර්මය. ඒතර මෙන්න මේ ටික තමයි ධර්මයේ තුල සියල්ල කියලා ඉදිරිපත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සබ්බ කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා වෙන කවුරු හරි මේ කියන කාරණා හැර වෙන සියල්ලක් ඉදිරිපත් කරනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔබට පැහැදිලි ධර්මයේ තුල ඉදිරිපත් කරන්නේ සියල්ල මොකද්ද? මෙන්න මේ කියන ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ආධ්‍යාත්මික ආයතන ටික සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන ටික. ඊට පස්සේ මෙන්න මේ අනිච්ච ධම්ම කියන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දක්වනවා සබ්බම් වික්කවේ අනිච්චං. මහණෙනි සියල්ල අනිත්‍යයි. හරිද? දැන් අපි ඉස්සෙල්ලා දැනගත්තනේ සියල්ල කියන්නේ මොකක්ද කියලා. ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා සියල්ල අනිත්‍යයි. එතකොට ඔබ මෙතනදී මට අවශ්‍ය ඔබට වටහලා දෙන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන සියල්ල කියන එකයි අපි ව්‍යවහාර කරන සියල්ල කියන එක අතර වෙනසක් තියෙනවා කියලා. හරිද? භාග්‍යතුන් වහන්සේ සියල්ල කියලා කියන්නේ මොකටද? මේ සලායතනින් අරමුණු වන දේවල් ටිකට තමයි සියල්ල කියලා කියන්නේ. හැබැයි අපි සියල්ල කියලා කියන්නේ මොනවද? පේන ටික විතරයි. ඒ කියන්නේ ලෝකේ තියෙන නිශ්චිතව අපි හඳුනාගත්ත තියනවා කියලා සම්මත කරගත්ත ටික තමයි අපි හිතන්නේ සියල්ල කියලා. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බං භික්ඛවේ අනිච්චං ඔන්න සියල්ල මහණෙනි අනිත්‍යයි. කිංච භික්ඛවේ සබ්බං අනිච්චං මහණෙනි කුමන සියල්ලක්ද අනිත්‍ය කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ මෙතනදී ඉදිරිපත් කරනවා. චක්කු භික්ඛවේ අනිච්චං
මහණෙනි රූපය අනිත්‍යයි මේ ඇස අනිත්‍යයි රූපා අනිච්චා රූපයෝ අනිත්‍යයි චක්කු විඥානං අනිච්චං චක්කු විඥානය අනිත්‍යයි චක්කු සම්පස්සෝ අනිච්චෝ චක්කු ස්පර්ශය ඇස ස්පර්ශය අනිත්‍යයි යම්පිදං චක්කු සම්පස්ස පත්‍ය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්චං චක්කු සම්පස්සෙන් ඇසේ ස්පර්ශයෙන් හටගන්න යම් සැප වේදනාවක් වේද දුක් වේදනාවක් වේද උපේක්ෂා වේදනාවක් වේද එයද අනිත්‍යයි ඊට පස්සේ දැන් අනිත්‍යවටත් කියනවා ඔන්න මොනවාද ජීවහා අනිච්චා ඊට පස්සේ රස අනිත්‍ය ජීවහා සම්පස්ස අනිච්ච ඊට පස්සේ ජීවහා සම්පස්සජා වේදිත සුඛ දුක්ඛ ඒකත් කියනවා අනිත්‍යයි කියලා ඊට පස්සේ කය පිළිබඳවත් කියනවා ඊට පස්සේ මනස පිළිබඳවත් කියන. එතකොට මේ සලායතනයේ පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ මෙතනදී සියල්ල අනිත්‍යයි කියන එක යටතේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ ටික තමයි පින්වතුනි ඔතන භාග්‍යතුන් වහන්සේ සියල්ල විදිහට ඉදිරිපත් කරන්නේ. ඔන්න මොනවද? අපි ඇස ආයතනයේ මූලික කරගෙන ගත්තොත් ඇස, රූප, චක්කු විඥාන, ඊට චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජා වේදනා. එතකොට මේක සැප ඊට පස්සේ දුක් උපේක්ෂා විදිහට කොටස් තුනකට බෙදෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ ඇස ආයතනය අරගෙන ඔන්න සියල්ල මේ පැත්තේ කියනවා. ඊට පස්සේ කන ආයතනයට අදාළව සෝත, ශබ්ද, සෝත විඥාන, සෝත සම්පස්සේ, සෝත සම්පස්සජා වේදනා. ඊට පස්සේ නාසය, ඊට පස්සේ ගන්ධය, ඊට පස්සේ ගාන විඥාන, ගාන සම්පස්සේ, ගාන සම්පස්සජා වේදනාව. ඊට පස්සේ જીවහා කියන්නේ දිව, ඊට පස්සේ රසය, જીවහා විඥානය, ඊට පස්සේ જીවහා සම්පස්සේ, જીවහා සම්පස්සජා වේදනාව. කාය ස්පර්ශය, කාය විඥානි, කාය සම්පස්සේ, කාය සම්පස්සජා වේදනාව. ඊටසේ මන ධම්ම මනෝ විඥාන, මනෝ සම්පස්සේ, මනෝ සම්පස්සජා වේදනාව. එතකොට මෙන්න මේ ටික තමයි පින්වතුනි ඔය භාග්‍යතුන් වහන්සේ සබ්බ කියලා ඉදිරිපත් කළේ. එතකොට සබ්බං අනිච්චං කියනකොට ඔබ හොඳට මතක තියාගන්න මෙන්න මේ ටික පිළිබඳවයි කතා කරන්න කියලා. හරිද? සබ්බං අනිච්චං කියලා කතා කරනකොට මෙන්න මේ ටික තමයි කතා කරන්නේ. පැහැදිලිද කොට? හරි. අපි දැන් මේකේ මේ සියලු කාරණාවන් අපිට කතා කරන්න බැරි නිසා මේ වේලාව තුල අපි කතා කරමු එක කාරණාවක් අරගෙන අපි සැබෑ ලෙස මේ අනිත්‍ය දකින්නේ කොහොමද කියලා. ඉතින් මම ඒක කැමතියි ඔබට මේ ඇස මූලික කරගෙන මේ අනිත්‍ය දකින්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. දැන් අපි මේ ඇස අනිත්‍යයි කියලා සාමාන්‍ය අපි ඔක්කොම දන්නවා. දැන් අපි ඇස අනිත්‍යයි කියලා බලන්නේ පින්වතුනි මොකද්ද මේ ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, එහෙම නැත්නම් පෙනීම දුර්වල වෙනවා. ඊට පස්සේ මේ ඇස මැරෙන්න පුළුවන්, කවදක හරි මැරෙනවා. ඒ වගේම මම මැරෙනකොට මේ ඇසත් අවසන් වෙනවා, මැරිලා යනවා, මේ විපරිණාමයටපත් වෙනවා. එතකොට මේ අපි ඇස අනිත්‍යයි කියලා දකින්නේ මේ ටික නේද පින්වතුනි? අපි ඕන ඔබට අවශ්‍ය වෙන කතා කරන්න පුළුවන් දැන්. මේ ටික නේද අපි දකින්නේ මේ ඇස අනිත්‍යයි කියලා අපි දකින්නේ මේ ඇහැ වෙනස් වෙනවා ඊට පස්සේ ලෙඩ වෙන්න පුළුවන් වයසට යන්න පුළුවන් ඇහැ මැරෙන්න පුළුවන් එක එක අක්ෂි රෝග ඇති වෙන්න පුළුවන් ওই ටික තමයි අපි ඇස අනිත්‍යයි කියලා අපි දකින්නේ. ඒ කියන්නේ ඔබ ධර්මයේ අහලා තියෙනවා නම් ඊට වැඩි වෙනස් වැටහීමක් තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් වූ බෞද්ධ ජනතාව මේ ඇහැ අනිත්‍යයි කියන එක පිළිබඳ ඔය වැටහීමෙන් ඉන්නේ. අපි ඔය කියන සංකල්පයෙන් ඇස අනිත්‍යයි කියන එක ගත්තොත් පින්වතුනි ඔය ඇස අනිත්‍යයි කියන එක වඩාත් හොඳටම දන්න පිරිස නේද මේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලෝ දැන් අපි මේ මතු පිටින් බලලානේ ඔක කියන්නේ. නේ ඒගොල්ලෝ මේක අභ්‍යන්තරයට ගිහිල්ලාම දන්නවනේ මේක. මේක අභ්‍යන්තරයේ සිද්ධ වෙන සියලු ක්‍රියාවලිය ඒගොල්ලෝ දන්නවනේ. ඒතර එහෙමනම් අපිට පිළිගන්න වෙනවා නේද අක්ෂි වෛද්‍යවරුන්ට අපට වැඩිය හොඳ අවබෝධයක් තියෙන්න ඕනි කියලා ඔය පිළිබඳව ඇස අනිත්‍යයි කියන එක නේද? දැන් මේ අපි බලමු මේ ඊළඟ මේ ස්ලයිඩ් එක ඕගොල්ලන්ට පැහැදිලි වෙයි පෙන්නපුවාම දැන් මෙන්න මේ සූත්‍රය බලන්න මේක තියෙන්නේ මේ සංයුත්ත නිකායේ ඔක්කාන්ති සංයුත්තේ තියෙන සූත්‍රයක්. හරිද? දැන් මේකේ මම මේ කාරණා විතරක් කියන්නම්. චක්කුම් භික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤත භාවී. මහණෙනි ඇස අනිත්‍යයි විපරිණාමී ස්වභාවයටපත් වෙනවා. මේ ඊට පස්සේ අඤ්ඤත භාවී අන් ස්වභාවයකටපත් වෙනවා.
ඊටසේ කනත් අනිත්‍යයි විපරිණාමී වෙනවා අන්ස්වභාවයකටපත් වෙනවා නාසයත් එහෙමයි ඊට පස්සේ දිවත් එහෙමයි ඊට පස්සේ කයත් එහෙමයි ඊට පස්සේ මනසත් එහෙමලු හරිද මේක ඊළඟට අනිත් සූත්‍රවල යනවා දැන් මේක චක්කු සූත්‍රේනේ ඊට පස්සේ රූප සූත්‍රය කියලා තියෙනවා ඊට පස්සේ තියෙනවා චක්කු විඥාන සූත්‍රය ඊට පස්සේ චක්කු සම්පස්සජ සූත්‍රය එහෙම මේ සූත්‍ර ගණනාවක් තියෙනවා මම එක සූත්‍රයක් විතරක් අරගෙන ඔබට කියන්නේ මේ කාරණාව මේ මතු කරලා දෙන්න ඕන නිසා දැන් බලන්න මෙතනදී භාග්‍යතුන් වහන්සේ කියන මහණෙනි ඇස අනිත්‍යයි හරිද ඇස අනිත්‍යයි පෙරලෙන සුළුයි අන්පරිදි වන සුළුයි හරිද ඊට කන අනිත්‍යයි දිව අනිත්‍යයි අන්පරිදි වෙන සුළුයි පෙරලෙන සුළුයි එහෙම කියලා විස්තර කරනවා මට ඕනකම තියෙන ඕගොල්ලන්ට මෙන්න මේක කියන්නේ මෙතනදී කියනවා යෝ භික්කවේ ඉමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්ඡති අයං උච්චති සද්ධානුසාරී ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරුෂ භූමින් ඔක්කන්තෝ වීතිවත්තු පුතජන භූමි දැන් එතන කියනවා මහණෙනි යමෙක් මේ දහම් මෙසේ අදහයිද විමුක්තිය පිළිලබයිද මේ පුද්ගල තෙමෙන් සද්ධානුසාරීයයි කියනු ලැබේ. ඔගොල්ලෝ අහලා තියෙනවනේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්න නේද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කියලා කියන්නේ චුල්ලසෝතාපන්න දෙන්නේ. හරිද? ඒ දෙන්න තමයි චුල්ලසෝතාපන්න. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න දෙන්න. එතකොට දැන් මෙතන කියන්නේ යම් කෙනෙක් ඇස අනිත්‍යයි. මේක වෙනස් වෙනවා, විපරිණාමය වෙනවා. කන අනිත්‍යයි. විපරිණාම වෙනවා, අන්ස්වභාවයකටපත් වෙනවා කියලා. මෙයාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. හරිද? අවබෝධයක් නැහැ. හැබැයි එයා ශ්‍රද්ධාවෙන් ඒක විශ්වාස කරනවා නම් මේ බලන්න වචනේ ඒවං සද්ධාති අදිමුච්ඡති කියලා වචන දෙකක් එනවා. සද්ධාති සහ අදිමුච්ඡති. සද්ධාති කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරනවා. අදිමුච්ඡති කියලා කියන්නේ මේකම තමයි ඇත්ත කියලා එයා ඒ මාර්ගයට අවතීර්ණ වෙනවා. එතකොට දැන් බලන්න දැන් ඇස අනිත්‍යයි කියලා යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් විශ්වාස කරනවා නම් හරිද? ශ්‍රද්ධාවෙන් විශ්වාස කරනවා නම් එයාට චුල්ලසෝතාපන්න තත්වයටපත් වෙන්න පුළුවන්. දැන් එහෙමනම් අපි හිතනවට වැඩිය මේ ඇස අනිත්‍යයි කියන එක අපි හිතනවට වැඩිය බැරෑරුම් එකක් වෙන්න ඕනේ ඔය කියන මට්ටමින් නේ. එහෙමනම් දැන් අපිට පිළිගන්න වෙනවා එහෙම නැතුව ඇස අනිත්‍යයි කියන මට්ටමින් අපි ඔය කියන ඇස ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා මේ ඇහි සුද වෙනවා එහෙම කියන මට්ටමින් නම් අනිත්‍ය කියන එක දකින්නේ අපිට පිළිගන්න වෙනවා එහෙනම් අක්ෂි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු සියලු දෙනාම මේ සෝතාපට්ටි මාර්ගයට ඇවිල්ලා ඉන්න මේ චුල්ලසෝතාපන්න මට්ටම කයක් කියන එක. ඒකට එකඟයිනේ කට්ටිය. එහෙම වෙන්න එපයි. දැන් ඔය කියන විදිහට ඇස අනිත්‍යයි කියලා දන්නවනම් නමුත් මෙතනදී අපි පිළිගන්න ඕන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය ඊට වැඩිය හාත්පසින්ම වෙනස් පරම ගාම්භීර මට්ටමක් තියෙන්නේ. අපි මම මේ වෙලාවේදී ඔයගොල්ලන්ට උත්සාහ කරනවා ඒක පුළුවන් ප්‍රමාණයෙන් පැහැදිලි කරලා දෙන්න මේ අවස්ථානුකූලව. අපි බලමු කොහොමද නිවැරදිව අනිත්‍ය දකින්නේ කියලා. මෙන්න මේ ဒ ුතිය ද්වය කියන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දක්වනවා මහණෙනි ද්වයම් භික්ඛවේ පටිච්ච විඥානං සම්භවති කතංච භික්ඛවේ ද්වයං පටිච්ච විඥානං චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං. ඔන්න ඒක කියනවා මහණෙනි දෙකක් නිසා විඥානය හට ගන්නවලු. හරිද? දෙකක් නිසා ද්වයම් භික්ඛවේ පටිච්ච විඥානං සම්භවති. කාරණා දෙකක් හේතු දෙකක් නිසා විඥානය හට ගන්නවලු. ඊට පස්සේ කියනවා කතම් භික්ඛවේ ද්වයං පටිච්ච විඥානං මොන වගේ දෙකක් නිසාද හේතු දෙකක් නිසාද විඥානය හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් කියන මෙන්න මේ හේතු දෙක නිසා තමයි විඥානය එහෙම නැත්නම් චක්කු විඥානය හටගන්නේ කියලා. දැන් ඔබට මේකෙන් පැහැදිලි වෙන්න ඕනේ දැන් චක්කු විඥානය කියන එක තියෙන එකක්වත් නැති එකක්වත් නෙමෙයි හේතුවකින් හටගන්න එක. ඒ හේතු දෙක මොකක්ද තමයි මේ කියන්නේ ද්වයං පටිච්ච විඥාන ද්වයං භික්ඛවේ පටිච්ච විඥානං කියලා කියන්නේ. එතකොට මේ විඥානය හටගත්තේ මොකක් නිසාද? දෙකක් නිසා. මොනවද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් නිසයි චක්කු විඥානය හටගත්තේ. පැහැදිලිද? එතකොට මේ කියන්නේ විඥානය. එතකොට දැන් විඥානයේ දෙකක් නිසා හටගත්ත කියනකොට චක්කු විඥානය වෙන්න පුළුවන්, සෝත විඥානය වෙන්න පුළුවන්, જીවහා විඥානය වෙන්න පුළුවන්, කාය විඥානය වෙන්න පුළුවන්, ඊට පස්සේ මනෝ විඥානය වෙන්න පුළුවන්. මේ විඥාන හයෙන් ඕනෑම එකක් හටගන්නේ දෙකක් නිසා. දැන් චක්කු විඥානය නම් ඇසත් රූපයක් නිසා, සෝත විඥානය නම් කනත් ශබ්දයක් නිසා,
ගාහන විඥානය නම් නාසයත් ගඳ සුවඳත් නිසා. ජීවහා විඥානය නම් දිවත් රසයත් නිසා. කාය විඥානය නම් කයත් ස්පර්ශයත් නිසා. මනෝ විඥානය නම් මනත් ධර්මයත් නිසා තමයි මේ විඥානය හටගන්නේ. ඒතකොට විඥානය කියන එක ඔබ පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒක තියෙන එකක්වත් නැති එකක්වත් නෙමෙයි. හේතු නිසා හටගන්න එකක් කියන එක මෙතනදී ඔබ තේරුම් ගත යුතුයි. එතකොට මේකෙන් පැහැදිලි කරනවා ඔන්න ඇසයි රූපයි මේ දෙක එකතු වීමෙන් තමයි චක්කු විඥානය කියන එක හැදෙන්නේ. කනයි ශබ්දයි දෙක එකතු වීමෙන් සකස් වෙනවා මොකද්ද? සෝත විඥානය කියන එක. ඊට පස්සේ නාසයයි ගඳ සුවඳයි ගාහන විඥානය. මම හිතනවා මම මේ ටික ඉක්මනට ඔබට කියාගෙන යන්නේ මේ ටික ගැන වැටහීමක් ඇති කියලා මම විශ්වාස කරන නිසා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අපි ඉස්සලා කියවනේ සියල්ල කියලා. මහණෙනි සබ්බම් භික්කවේ ජාති ධම්මං. ඔන්න කියනවා. මහණෙනි සියල්ල ඉපදීම ස්වභාව කොට ඇත්තේය. ජාති ධම්ම කියලා කියන්නේ ඉපදීම ස්වභාව කොට ඇති ඒවා. ඊට පස්සේ මොනවද ජාති ධම්ම? කිංච භික්කවේ සබ්බං ජාති ධම්මා. මහණෙනි මොන සියල්ලක්ද ඉපදීම ස්වභාව කොට ඇත්තේ? චක්කු භික්කවේ ජාති ධම්මං. මහණෙනි ඇස ඉපදීම ස්වභාව කොට ඇත්තේය. රූපා ජාති ධම්මා. රූපය ඉපදීම ස්වභාව කොට ඇත්තේය. චක්කු විඥානං. චක්කු විඥානය ඉපදීම ස්වභාව කොට ඇත්තේය. ඊට පස්සේ චක්කු සම්පස්සේ ඉපදීම ස්වභාව කොට ඇත්තේ. ඒ කියන්නේ හට ගැනීම ස්වභාවය කොට ඇති එකක් තමයි ඇස කියන්නේ, රූප කියන්නේ, චක්කු විඥාන කියන්නේ, චක්කු සම්පස්සේ කියලා කියන්නේ. ඊට පස්සේ කන කියන්නේ ඉපදීම ස්වභාවය කොට ඇති එකක්. හට ගැනීම ස්වභාවය කොට ඇති එකක්. ශබ්දය කියන්නේත් එහෙමයි, ගඳ සුවඳ කියන්නේත් එහෙමයි. ඊට පස්සේ දිව රසය කියන්නේත් එහෙමයි. ඊට පස්සේ කය ස්පර්ශය කියන්නේ, කාය විඥානය කියන්නේ, මන ධම්ම මනෝ විඥාන කියන්නේ මේ කියන ඉපදීම හට ගැනීම ස්වභාවය කොට ඇති ධර්මතාවයන් සියල්ල. හරිද? ඊට පස්සේ ඔන්න ඒකේ අනිත් පැත්ත කියනවා. සබ්බං භික්කවේ කය ධම්මං. මහණෙනි සියල්ල ක්ෂය වීම ස්වභාවය කොට ඇති ධර්මයෝය. ඇස කය ධර්මයක්. ක්ෂය වෙන එක. රූපය ක්ෂය වෙන එක. චක්කු විඥානේ ක්ෂය වෙන එක. ඊට පස්සේ චක්කු සම්පස්සේ ක්ෂය වෙන ධර්මයක්. ඊට පස්සේ කන, ශබ්දය, ඊට පස්සේ දිව රසය, ඊට පස්සේ කය ස්පර්ශය, ඒ වගේම මන ධර්මය. දැන් මම මෙතන මේ ටික ටිකක් ඉක්මනට කියාගෙන ගියේ මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට යම් වැටහීමක් ඇති කියලා. දැන් ඒකෙන් ඔබ පැහැදිලි කරගන්න ඇස කියන්නේ හටගන්න ස්වභාවයකට ඇති ධර්මයක්, නැතිවීම ස්වභාවයකට ඇති ධර්මයක්. රූපය කියලා කියන්නේ හට ගැනීම ස්වභාවයකට ඇති ධර්මයක්, නැතිවීම ස්වභාවයකට ඇති ධර්මයක්. චක්කු විඥානය කියන්නේ හට ගැනීම ස්වභාවයකට ඇති ධර්මයක්, නැතිවීම ස්වභාවයකට ඇති ධර්මයක්. චක්කු සම්පස්සේ කියන්නේ හට ගැනීම ස්වභාවයකට ඇති ධර්මයක්, ඒ වගේම නැතිවීම ස්වභාවයකට ඇති ධර්මයක්. ඒ චක්කු සම්පස්සේ නිසා යම් කිසි වේදිත සැපයක්, දුකක්, උපේක්ෂාවක් හට ගන්නවා නම් ඒකත් ඇතිවීම ස්වභාවයකට ඇති දෙයක්, නැතිවීම ස්වභාවයකට ඇති දෙයක්. පැහැදිලිද? ඒතකොට ඇතිවීම ස්වභාවයකට ඇති දෙයක් නම් අපිට නැති කරන්න පුළුවන්ද ඕක? ඇතිවීම ස්වභාවයකට ඇති එකක් නම් ওই ටික නැති කරන්න පුළුවන්ද අපිට? මං අහන ප්‍රශ්න පැහැදිලිද? දැන් ඕකේ ඉපදීම ස්වභාවයකට ඇති එකක්. ඒක හට ගන්නවලු. හට ගැනීම මේකේ තියෙන ස්වභාවයලු. ඉතින් හට ගැනීම ස්වභාවය නම් ඒක අපි කොහොමද නැති කරන්නේ ඒක? ඒක ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයිලු. ඒක නැති වෙන ස්වභාවයෙන්. නැති කරාම නැති කරන්න පුළුවන් නේ අපේ ආන්දරනේ. ඈ? ඒක නැති කරන එකක්ද නැති වෙන ස්වභාවයෙන් යුක්ත එකක්ද? නැති කරන එකක්. නැති කරන එකක්. හරි අපි ඉස්සරහට ඒක මේ සාකච්ඡාවේදී බලමුකෝ. දැන් අපි කියවනේ ඇහැ කියන්නේ මේ ಜಾති ධර්මයක්, කය ධර්මයක්, වය ධර්මයක් කියලා එහෙම කියවනේ අපි. ඇහැ කියන්නේ හට ගන්නා වූ ධර්මයක්, ඊට පස්සේ නිරුද්ධ වන ධර්මයක්, ක්ෂය වෙන ධර්මයක් කියන්නේ. හරිද? දැන් මේ කියන්නේ ඔය සංකත ලක්ෂණ වල තියෙනවනේ ස්වභාවයන් සංකතයි, කය ධම්මයි, වය ධම්මයි, නිරෝධ ධම්මයි, අනිච්ච ධම්මයි කියලා කියනවනේ. ඒ තමයි ඒවා තුල තියෙන ස්වභාවය. හරිද? දැන් ඔබතුමියට මම මෙතනදී මේ උත්තරේ දීගෙන යන්න ඉස්සරහට පැහැදිලි වෙයි. අපි කරන්න පුළුවන් දේ තමයි පින්වතුනි ඇස කියන්නේ හට ගන්නා වූ ස්වභාවයකට ඇති ධර්මයක්,
නිරුද්ධ වීම ස්වභාවයකට ඇති ධර්මයක් බව වටහා ගැනීම තමයි අපට කළ හැකි වෙන්නේ. අපිට රූප පේන එක නැති කරන්න බෑ. ශබ්ද ඇහෙන එක නැති කරන්න බෑ. අපිට පුළුවන් එකම දේ තමයි රූපයට ඇලෙන එක, චන්ද රාගය නැති කරන්න පුළුවන්. තණ්හාව නැති කර දෙන්නේ. රූපේ නැති කරන්න බෑ අපිට. එහෙමනම් භාග්‍යතුන් වහන්සේලාට රූප පේන්නේ නැති වෙන්න ඕනේනේ. උන්වහන්සේලාට රූප පේනවා. රහතන් වහන්සේලාට රූප පේනවා. උන්වහන්සේලාට ශබ්ද ඇහෙනවා. උන්වහන්සේලාට ගන්ධ සුවඳ දැනෙනවා. උන්වහන්සේලාට රසය දැනෙනවා. උන්වහන්සේලාට මනසට අරමුණු එනවා. හැබැයි නැත්තේ මොකද්ද? උන්වහන්සේලාට චන්ද රාගයයි නැත්තේ. ඒ ශබ්දයට, එහෙම නැත්නම් රූපයට, ඒ ගන්ධ සුවඳට, රසයට තණ්හාවෙන් ඇලීමක්, බැඳී යාමක් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලා ඒක නැති කරලා තියෙන නිසා. හරිද? අපි ඉස්සරහට කතා කරගෙන යන්. එතකොට මම පැහැදිලි කරලා දෙන්නම් ඒ කාරණාවන් පිළිබඳව. දැන් මෙතනදී මට ඕනකම තිබ්බේ ඔබට මේ ඇහැ කියන්නේ, රූප කියන්නේ, චක්කු විඤ්ඤාණ කියන්නේ ඇතිවීම, නැතිවීම, ඡයවීම ස්වභාවයකට ඇති ධර්මතාවයක් බව ඔබට පැහැදිලි කර දෙන එක තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ පැහැදිලි කරනවා මේ අසත් රූපයක් නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඊට පස්සේ චක්කු විඤ්ඤාණය හේතු වෙච්ච, චක්කු විඤ්ඤාණය හටගන්න හේතු වෙච්ච යම් කිසි හේතු තියෙනවා නම්, යම් කිසි ප්‍රත්‍යයන් තියෙනවා නම් ඒ සියල්ල ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම්, එහෙමනම් කොයි ආකාරයකින් චක්කු විඤ්ඤාණයක් පවතින්න පුළුවන්ද? එහෙම නැත්නම් පවතීද කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කියවනේ දෙකක් නිසායි විඤ්ඤාණය හටගන්නේ කියලා. යම් පටිච්ච විඤ්ඤාණං කිව්වා. අසත් රූපයක් නිසා චක්කු විඤ්ඤාණය. අපි මේ චක්කු විඤ්ඤාණය පැත්තෙන් කතා කළොත් ඇහැ පැත්තෙන්. එතකොට දැන් මෙතනදී කියනවා චක්කු විඤ්ඤාණය හටගන්න යම්කිසි හේතු සහ ප්‍රත්‍ය ධර්මයෝ යෙදුණා නම් ඒ හේතුත් ඒ ප්‍රත්‍යත් සියල්ල ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, නැති වෙනවා. හරිද? එතකොට විඤ්ඤාණය කොහොමද පවතින්නේ කියලා. මොකද විඤ්ඤාණයත් හේතුන්ගෙන් නම් හටගන්නේ අර ප්‍රත්‍ය ටික නැති වෙනකොට, අර හේතු ටික නැති වෙනකොට ඒ විඤ්ඤාණයත් නැති වෙනවා කියන එක තමයි මෙතනදී පැහැදිලි කරලා දක්වන්නේ. හරි. දැන් මෙන්න මෙතනදී මට ඕනේ ඔබගොල්ලොන්ට පැහැදිලි කරන්න මෙන්න මේ කච්චාන බද්දේ කරත්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මේ අපේ සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරන කච්චාන මහ රහතන් වහන්සේ මේ මෙතනදී කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහරති. ඒ කියන්නේ ප්‍රත්‍යුප්පන්නේහි ධර්මයන් හැසිරෙන්නේ කොහොමද කියලා. මෙන්න මේකද. ඒ කියන්නේ දැන් සරලව කිව්වොත් ප්‍රත්‍යුප්පන්නේ කියන එක අතීතයත් නෙමෙයි, අනාගතයත් නෙමෙයි, අපි දැනට හිතමු වර්තමානයේ කියලා. හැබැයි වර්තමානයේ කියන එක නෙමෙයි. ඒ ප්‍රත්‍යංගෙන් හටගන්න මොහොත කියන එක තමයි පච්චුප්පන්නේ කියලා කියන්නේ. එතකොට චක්කු යේච රූපා උබේමේතං පච්චුප්පන්නං. යම් ඇසක් වේද රූප වේද මේ දෙකම වර්තමානයි. හරිද? ඊට පස්සේ තස්මින්චේ පච්චුප්පන්නේ චන්දරාග පටිපද්දං හෝති විඥානං. මෙන්න මේ පච්චුප්පන්නේ හටගන්න විඥාණය චන්දරාගයත් එක්ක බැඳෙනවලු. හරිද? එතකොට යම් ඇසක් වේද රූප වේද මේ දෙකම වර්තමානයි. මේ වර්තමානයේ හටගන්න හේතුන්ගෙන් හටගන්න විඥාණය තමයි චන්දරාගයෙන් බැඳෙන්නේ කියලා කියන්නේ මේ. හරිද? ඊට පස්සේ කියනවා යම් කනක් වේද යම් ශබ්ද වේද මේ දෙකත් වර්තමානයි. හරිද? ඊට පස්සේ යම් ගන්ධ සුවඳක් වේද මේ නාසයක් වේද ගන්ධ සුවඳක් වේද මේ දෙකත් වර්තමානයි. යම් කයක් වේද ස්පර්ශ වේද මේ දෙකත් වර්තමානයි. යම් මනසක් වේද ධර්ම වේද මේ දෙකත් වර්තමානයි කියලා. එතකොට මෙන්න මේ විදිහේ සංකල්පයක් තමයි, මෙන්න මේ විදිහ අදහසක් තමයි උතනදී ඉදිරිපත් වෙන්නේ. ඒක කියනවා මේ ඇස රූප කියන දෙකත් වර්තමානයි. කන ශබ්ද කියන එකත් වර්තමානයි. නාසය ගන්ධය කියන එකත් වර්තමානයි. දිව රසය කියන එකත් වර්තමානයි. කය පහස කියන එකත් වර්තමානයි. මන ධම්ම කියන එකත් වර්තමානයි. දැන් එතකොට ඔබට පැහැදිලිද මේ ආයතන 6ම හටගන්නේ මොන වෙලාවෙද කියලා? මේ ආයතන 6ම හටගන්නේ මොන වෙලාවෙද කියලා? වර්තමානයේ. එතකොට දැන් මේ වර්තමානයේ නම් මේ හටගන්නේ මේ ආයතන 6ම ඔබ මට කියන්න වර්තමානයේ තුල මේ මොහොත තුල ආයතන දෙකක් පවතින්න පුළුවන්ද? බැහැ. ආයතන දෙකක් එකට පවතින්න පුළුවන්ද? බැහැ. එක ආයතනය. එකයි එක ආයතනය එක මොහොතක දෙකයි නේද පවතින්න පුළුවන්. දැන් හරියට නම් ඇහැ පවතින තැන ඇහැ හටගත්තා නම් කන තියෙන්න බෑ, නාසය තියෙන්න බෑ, දිව තියෙන්න බෑ, කය තියෙන්න බෑ, මන තියෙන්න බෑ. හරිද?
ඊට පස්සේ කන හටගත්ත නම් එතන ඇස තියෙන්න බෑ, නාසය තියෙන්න බෑ, දිව තියෙන්න බෑ, කය තියෙන්න බෑ, මන එතන තියෙන්න බෑ. ඇයි? එක මොහොතකදී හටගන්න පුළුවන් එක ආයතනයක් විතරනේ. පැහැදිලිද ඔයගොල්ලෝ? එහෙමයි. thank you දැන් මේකෙන් ඔබට තේරෙනවා ඒ වුණාට අපිට මේ ආයතන හයම තියෙනවා වගේ දැනෙනවනේ. අපිට රූප පේනකොට ශබ්දත් ඇහෙනවා. ඊට පස්සේ මේ මොනවා හරි අපිට රස විඳ මේ රූප බලන්නත් පුළුවන්, ශබ්ද අහන්නත් පුළුවන් නේද? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්වතුනි මේ හිතේ තියෙන ඒ පුදුමාකාර වේගවත් බව නිසා. වහන්සේ ලහු පරිවර්ත කියලා සූත්‍රයකදී දේශනා කරනවානේ මේ මහණෙනි මේ හිත කොයිතරම් වේගෙන් ඇති වෙලා නැති වෙනවද කියනවා නම් ඒකට උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඕනනම් ඔයගොල්ලෝ බලන්න මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තියෙන්නේ මේ ලහු පරිවර්ත කියලා සූත්‍රය. මේකේ තමයි ඒ කාරණේ තියෙන්නේ. ඒ කියන්නේ හිත ඒ තරම් වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා මේකට උපමාවක්වත් දෙන්න බෑ කියන්නේ. හරිද? එතකොට දැන් මේ ආයතනයක් හටගන්න හිතක් මුල් වෙනවනේ. සිත මූලික වෙලානේ ආයතනයක් හටගන්නේ. එතකොට බලන්න මේ මොහොතකදී හටගන්න හිතක් කොයිතරම් වේගෙන් ඇති වෙනව නැති වෙනවද? අපිට ඔන්න ඔය නිසා තමයි පින්වතුනි මේ ආයතන ටික ඔක්කොම තියෙනවා කියලා හැඟීමක් අපිට ඇති වෙලා තියෙන්නේ. හරිද? මම මෙන්න මේ කාරණෙන් ඔබට පෙන්වන්නම් ඔය ඇයි මේ ඇස රූප මේවා ඔක්කොම වර්තමානයි කියලා කියන්නේ මොන හේතුවක් නිසාද කියන එක. හරිද? මෙන්න මේක බලන්නකෝ. දැන් ඕගොල්ලෝ ඔබට වැටහෙන පරිදි කියන්නකෝ. ඇහැ මේ අපි කෝ මේ සබ්බ කියලා මේ සලායතනික ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් අපි ගන්න අරමුණු ටිකනේ. එතකොට ඇහෙන් පුළුවන්ද අතීත රූප බලන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ අනාගත රූප බලන්න පුළුවන්ද ඇහෙන්? බෑ. එහෙමනම් මේ මොහොතේ තේන එකක් නේද ඇහෙන් බලන්න පුළුවන්? එහෙමයි. කනෙන් පුළුවන්ද අතීත ශබ්ද අහන්න පුළුවන්ද දැන්? ඊයහපු සද්දයක්? බෑ. අනාගතේ හෙට අහන්න තියෙන එකක් දැන් අහන්න පුළුවන්ද කනින්? ඒත් බෑ එතකොට කන කියන එකත් වර්තමානයි කියන එක තේරෙනව නේද අපිට? ඊට පස්සේ නාසයට පුළුවන්ද ඊයේ දැනෙච්ච ගඳ සුවඳක් අපිට දැන් දැනගත්ත හැකිද නාසයෙන්? බෑ. ඊට පස්සේ හෙට දැනගන්න තියෙන ගඳ සුවඳක් දැනගත්ත හැකිද නාසයෙන්? බෑ. එතකොට මේකත් වර්තමානයි කියන එක අපිට හම්බ වෙනවනේ. ඊට පස්සේ ඊයේ දැනගත්ත රසයක් දැන් දැනගන්න පුළුවන්ද අපිට? පුළුවන්. ඊයේ දැනගත්ත රසයක් පුළුවන්. කොහොමද අපි දැනගන්නේ? නෑ මං අහන්නේ දිවෙන්. දිවෙන් බෑ. මනසින් විතරයි. නෑ දිවෙන් මං ඇහුවේ. ඒ කියන්නේ ඊයේ දැනගත්ත රසය දැන් දැනගන්න බෑනේ දිවෙන්. බෑ. හෙට දැනගන්න පුළුවන්ද? දැනගන්න රසය? ඒත් බෑනේ. ඒතකොට මේකත් වර්තමානයි නේද? ඊට පස්සේ ඊයේ දැනිච්ච ස්පර්ශය දැන් දැනගන්න නැහැ මේ මොහොත තුල? බෑ. හෙට දැනගන්න තියෙන විඳින්න තියෙන සැපයක් දැන් විඳින්න පුළුවන්ද අපිට? බෑ. එතකොට මේකත් වර්තමානයි. දැන් එහෙමනම් මේ අතීත සහ අනාගත කියන මේ පැති අල්ලන්නේ එහෙමනම් මේ මන ආයතනින් වෙන්න ඕනේනේ. ඔව්. හරි දැන් අපි බලමු දැන් මේ ටික ඔක්කොම මේ ඇස වර්තමානයි, කන වර්තමානයි, නාසය වර්තමානයි, දිව වර්තමානයි, කය වර්තමානයි කියන එක අපිට දැන් තේරෙනවා. හරිද? ඒක ටික පැහැදිලිනේ. දැන් අපි බලන්න ඕනේ දැන් මන කියන එක දැන් අර සූත්‍රයේ කියනෝනේ ඒකත් මේ මොහොතේ හටගන්නේ කියලා. හරිද? ඒකත් මේ මොහොතේ හටගන්නේ කියලා කියනවා. ඒකේ කියනවනේ යම් මන වේද යම් ධර්මයක් වේද උබේ මේතම් පච්චුප්පන්නං. ඒ දෙකත් වර්තමානයි කියනවා. හරිද? එතකොට දැන් මට කියන්න ඕගොල්ලෝ අතීතයේ මතක් වෙන්නේ මොන වෙලාවේද? මොන වෙලාවේද? අපි ඊයේ දේ ගැන හෝ ගිය අවුරුද්ද දේ ගැන දැනගන්නේ දැන් නේද මේ මොහොතේ නේද? නේද? මේ මොහොතේ දැනගන්නේ. හෙට ගැන දැනගන්නේ මේ මොහොතේ නේද? අපි ඊයේ කියලා කියන්නේ අතීතය කියලා කියන්නේ මේ මොහොතට මනසට ආපු අරමුණට අපි පනව ගන්න දෙයක් මිසක ඇත්ත දෙයක්ද ඒක? පනව ගන්න දෙයක්.
ඊයේ කියන්නේ එතකොට කාලය කියන්නේ අපි පනව ගන්න එකක් නේද? මේ මොහොතට මනසට එන්නේ අරමුණක් සකස් වෙන එක. ඒ අරමුණට අපි කාලයක් පනවන එක තමයි අතීතය හෝ අනාගතය කියන්නේ. පැහැදිලිද ඒක? එතකොට මනසට අරමුණක් එන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේදී. දැන් ඔබට පැහැදිලිද මේ වර්තමානයි කියලා කියන්නේ ඇයි මේ ආයතන ටික ඔක්කොම කියලා? හැබැයි පින්වතුනි අපි හිතාගෙන ඉන්නවා ඇහැ අපි ගාව තියෙනවා, කන අපි ගාව තියෙනවා, නාසය අපි ගාව තියෙනවා. අපි ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම මේ ටික තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් අපි ඉස්සලා කිව්ව නේද මේ ස්ලයිඩ් එකේ ඇහැ තියෙනවා නම්, ඇහැ හටගත්තා නම් එතන කන තියෙන්න බෑ, නාසය තියෙන්න බෑ, දිව තියෙන්න බෑ, කය තියෙන්න බෑ, මන තියෙන්න බෑ කියලා කිව්ව නේද? හැබැයි දැන් අපිට එහෙම නෑනේ. අපිට කනක් තියෙනවා, හැමතිස්සෙම මම ඉන්න කොටක් තියෙනවා, යන කොටක් තියෙනවා, ඇවිදින කොටක් තියෙනවා. මේ ටික ඒ වැඩ කරන්නේ නැහැ. මොකද? ඒව වැඩ කරන්නේ නැහැ. එකයි එක හැටියට වැඩ කරන්නේ. හරි. දැන් මෙතනදී කියන්නේ දැන් මේ එක අවස්ථාවක එකක් නම් අපිට පාවිච්චි වෙන්නේ. නමුත් අපිට පුළුවන් ද මම මේ කියන්නේ ඔබ ප්‍රඥාවෙන් හිතලා බලන්න මේ ආයතන ටික අපි ගාව තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපිට ඇහැ තියෙනවා, අපිට කන තියෙනවා, අපි යන කොටක් තියෙනවා, ඉන්න කොටක් තියෙනවා, නිදා ගන්න කොටක් තියෙනවා. එහෙම කියන්න පුළුවන් ද මේ කියන විදිහට? රූපයක් දැක්කොත් ඇහැ තියෙනවයි කියලා හිතෙනවා, කන ශබ්දයක් ඇහුනොත් විතරක් කන තියෙනවයි කියලා දැනෙනවා, ගන්ධයක් දැනුනොත් නාසය තියෙනවයි කියලා දැනෙනවා, රසයක් දැනුනොත් දිව තියෙනවයි කියලා දැනෙනවා, පහසක් දැනුනොත් කය තියෙනවයි කියලා දැනෙනවා. නමුත් ඒ සේරම ධම්ම මන ආයතනේ තැම්පත් වෙලා තියෙනවා. දැන් එතකොට දැන් ওই මන ආයතනයේ තැම්පත් වෙලා තියෙනවා කියන්නේ ඔය අත්දැකීම් ටිකනේ. ඒ කියන්නේ මේ අහෙන් ගන්න රූප, කනෙන් ගන්න ශබ්ද, අතීත වූ එහෙම නැත්නම් අනාගත විදිහට ඒ නැවත ආවර්ජනය කරලා බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔය මන ආයතනයේට. මොකද මන ආයතනයේට රූප දකින්න බෑනේ, ශබ්ද අහන්නත් බෑනේ. අර ආයතන පංචායතන වලින් ගන්න ඒව ටික තමයි ඒකේ දාගෙන තියෙන්නේ අත්දැකීම් ටික. හරිද? අතීත වූ අනාගත කියලා දාගෙන තියෙන්නේ ඒ ටික. එතකොට දැන් මෙතනදී ඔබට පැහැදිලි අපි තියෙන ආයතන හයක් නිත්‍ය ඒවා. ඒ කියන්නේ අපි ගාව හැම මොහොතකම තියෙනවා කියලා ගත්තොත් හරිද? ඒකයි මං අහන්නේ. එහෙම ගන්න බෑ නේද? බෑ, පවතිනවා. ඒ වගේ ස්වභාවය මේ හැම එකක්ම පින්වතුනි හොඳට මතක තියාගන්න. මේවා පවතින ඒවා නෙමෙයි. මේවා අවස්ථානුකූලව සකස් වෙන ධර්මතාවය. හටගන්නේවා. දැන් අර ඉස්සලා අපි කිව්ව නේද? ඇහැ කියන්නේ ජාති ධර්මයක්, හට ගැනීම ස්වභාවයකට ඇති එකක්. කය ධර්මයක්, ක්ෂය වීම ස්වභාවයකට ඇති එකක් නේ. රූපය කියන්නේ හට ගැනීම ස්වභාවයකට ඇති එකක්, ක්ෂය වීම ස්වභාවයකට ඇති එකක්. ඊට පස්සේ කන කියන්නේ හට ගැනීම ස්වභාවයකට ඇති එකක්, ඊට පස්සේ ක්ෂය වීම ස්වභාවයකට ඇති එකක් කියලා අපි කියවනේ නේද? ඒත් අපිට තේරෙනවා මේ ආයතන කියන ඒවා තියෙන ඒවා නෙමෙයි, අවස්ථානුකූලව හේතු නිසා සකස් වෙන දේවල්. අපි බලමු මේවට කියනවා මේ වගේ ස්වභාවයන් ටිකක් තියෙනවා. ඒවට කියනවා මේ මොහොත තුල සකස් වෙන මේ ධර්මයන් තුල තියෙන ස්වභාවයන් ටිකක් තියෙනවා. මේවට කියනවා පටිච්ච සමුප්පන්න ධර්මතාව කියලා. හරිද? මම මේවා ගොඩාක් ඔක්කොම විස්තර කරන්න බෑ. ඔබ දැනට මේ ටික තේරුම් ගන්න. මොකද්ද අනිත්‍ය ස්වභාවයයි මේ පටිච්ච සමුප්පන්න ධර්මයන් තුල මේ මොහොතේ සකස් වෙන මේ හේතු තුල තියෙන ස්වභාවයන් ටික තමයි අනිත්‍යයි, සංකතයි, ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච, පටිච්ච සමුප්පන්නයි, ප්‍රත්‍යයන් නිසා හටගත්ත, ඒ ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා. ඊට පස්සේ ක්ෂය වෙනවා, ඊට පස්සේ වැය වෙනවා, ඊට පස්සේ ඒවා තුල නොයැලෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයන් ටික තමයි මේ හටගන්නා වූ ධර්මතාවයන් තුල තියෙන්නේ. හරිද? ඒක දැනට ඔබ මතක තියාගන්න. මේ ඔය කියන අවබෝධය ඔබට වැදගත් වෙයි ඉස්සරහට. හරි. මෙන්න මේකෙන් මම ඔබට බලාපොරොත්තු වෙනවා මේ අනිත්‍ය කියන දර්ශනය පැහැදිලි කරලා දෙන්න. දැන් මේකේ මේ පහනේ ආලෝකය ඇති වෙන්න, හරිද? මේ ආලෝකය ඇති වෙන්න මේ පහන, ඒ වගේම තෙල්, ඒ වගේම පහන් දැල්ල කියන මේ හේතු අපි හිතමු මේ පහන් වැටේ කියන්නේ එක හේතුවක්, ඊට පස්සේ තෙල් කියන්නේ තව හේතුවක්, පහන් දැල්ල කියන්නේ තව හේතුවක්. හරිද? මේ හේතු තුනක් යෙදීමෙන් අපි හිතමු මේ 1 2 3 කියන මේ හේතු යෙදීමෙන් සකස් වෙච්ච දේ තමයි
ආලෝකය කියන එක. හරිද? එතකොට මේ ආලෝකය කියන එක ඇති එකක්ද නැති එකක්ද? එහෙම නැත්නම් හේතුන්ගෙන් හටගත් එකක්ද? හේතුන්ගෙන් හටගත්තේ. හේතුන්ගෙන් හටගත්. අපි හිතමු දැන් මේ පහන් වැටිය අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වෙනවා. තෙලුත් අනිත්‍යයි වෙනස් වෙනවා. පහන් දැල්ලත් අනිත්‍යයි වෙනස් වෙනවා. එතකොට අනිත්‍ය වූ හේතුන්ගෙන් සකස් වෙච්ච මේ ආලෝකය යම් කෙනෙක් නිට්ටයයි කිව්වොත් වෙනස් වෙන්නේ නැහැ කිව්වොත් ඒක හරිද වැරදිද? වැරදි. ඇයි වැරදි වෙන්නේ? හැම දෙයක්ම අනිත්‍යයි. ඈ? හැම දෙයකම අනිත්‍යතාවය තියෙන නිසා. මොකේද හැම දෙයකම කිව්වේ? දැන් පහන් වැටි නැති වුණොත් තෙල් නැති වුණොත් පහන් දැල්ලක් නැති වුණොත් ආලෝකයක් නැහැ. දැන් එතකොට ඔව් දැන් ඔබට තේරෙනවද මෙතන මේ අනිත්‍ය වූ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් තමයි ආලෝකය කියන්නේ. එතකොට ඒ නිසා ආලෝකය කියන එකට නිට්ටය බවක් වනවන්න බෑ. මෙතන මේ අනිත්‍ය වූ හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් නිසා. හරිද? එතකොට මෙතන කියන්න පුළුවන් මේ හේතු ඇති විට ඇති බවනේ. අපිට කියන්න පුළුවන් මොකද? හේතු ඇති විට ඇත, හේතු නැති විට නැත නේද? එහෙම නේද කියන්න පුළුවන්. එතකොට මේක අපි පාලියකින් කිව්වොත් හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතුන් ඇති විට හේතුන්ගෙන් සකස් වෙනවා, හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඒක පැහැදිලිනේ. මේක තියෙන්නේ ඕගොල්ලෝ බැලුවොත් සංයුක්ත නිකායේ තියෙනවා නන්දකෝවාද කියලා සූත්‍රයක්. ඔය නන්දක හාමුදුරුවෝ මෙහෙණින් වහන්සේලාට උපදෙස් දෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන උපමාවක් මම මේ කීවේ. ඒතර උන්වහන්සේ අහනවා ඒ අයගෙන් යම් කෙනෙක් කියනවා පහන් වැටියත් අනිත්‍යයි, තෙලුත් අනිත්‍යයි, පහන් දැල්ලත් අනිත්‍යයි. හැබැයි ඒ හේතුන්ගෙන් සකස් වෙන ආලෝකය නිට්ටයයි කියලා. ඒක සැබෑ කියමනක්ද, නිවැරදි කියමනක්ද කියලා අහනවා. ඉතින් ඊට පස්සේ කියන උන්වහන්සේට කියනවා නෑ ඒක වැරදි. පහන් වැටියත් අනිත්‍යයි නම්, තෙලුත් අනිත්‍යයි නම්, පහන් දැල්ලත් අනිත්‍යයි නම් ආලෝකයේ කිසි විටක නිට්ටය වෙන්නේ නෑ, ඒකත් අනිත්‍යයි. ඒ වගේම උන්වහන්සේ කියනවා ඒ වගේම තමයි නැගණිවරුනි ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි. මේවා නිසා යම් කිසි දර්ශනයක් වෙනවා නම්, සකස් වෙනවා නම් ඒකෙදී අපිට නිට්ටය බවක් ගන්න බෑ කියන එක උන්වහන්සේ එතනදී පැහැදිලි කළා. මට ඔබට අවසානෙට උන්නොතෙන්ට තමයි මට එන්න ඕනකම තිබ්බේ. දැන් මෙන්න මේ විදිහට හිතන්නකෝ. දැන් අපි කිව්වා දැන් මේ තියෙන්නේ දැකීම කියන එක සකස් වෙන්න අවශ්‍ය කරන මූලික સિદ્ધාන්ත තුන, හේතු තුන. එකක් තමයි ඇස, අනිත් එක තමයි රූප, අනිත් එක තමයි චක්කු විඤ්ඤාණ. හරිද? පැහැදිලි නේද? එතකොට දැන් මේ බලන්න ඇස කියන හේතුව තුල තියෙන ස්වභාවය ටික තමයි සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි, අනිච්ච ධම්මයි. ඇස කියන එක හේතුන්ගෙන් සකස් වෙන එකක්, ඒක ක්ෂය වෙන එකක්, වැය වෙන එකක්, නිරුද්ධ වන ස්වභාවය ඇති එකක්, අනිත්‍ය වූ ධර්මතාවයක්. ඊට පස්සේ රූපය කියන එකත් ක්ෂය වෙන එකක්, වැය වෙන එකක්, අනිත්‍ය වූ එකක්, විරාග ධර්මයක්. ඊට පස්සේ චක්කු විඤ්ඤාණය කියන එකත් එහෙමයි. ඇයි මේවා ඔක්කොම හේතු නිසා. හරිද? මේ ටික පැහැදිලිනේ? හරි. දැන් ඔන්න මම එන්න අවසාන අධ්‍යයනයට ඔබට මේ අනිත්‍ය මොකක්ද කියන එක බුදුදහමට අනුව දකින්න එක. හරි. දැන් අපි කියමු දැන් මේ ඇස කියන්නේ එක හේතුවක්, රූපය කියන්නේ එක හේතුවක්, චක්කු විඤ්ඤාණය කියන්නේ එක හේතුවක්. අපිට දැකීමක් වෙන්න නම් හරිද? මේ දැකීමක් වෙන්න මේ හේතු තුනම අපිට කියන්න ඔබ කියන්න මට දැන් මේක එක දැන් ඇහක් නැතුව ඇහක් පවතින්නේ නැතුව රූපයකට පැවැත්මක් තියෙනවද? රූපයක් තියෙන්න පුළුවන් ඇසක් නැතුව? බෑනේ. අනිවාර්යෙන් රූපයක් ගැන අපිට කතා කරන්න නම් ඇස අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ නේද? හරි. ඊට පස්සේ මට කියන්න මේ රූපයක් තියෙන්න පුළුවන්ද ඇසක් නැතුව? ඒත් බෑනේ. ඇහැකට පවතින්නත් බෑ රූපයක් නැතුව, රූපයකට පවතින්නත් බෑ ඇහක් නැතුව. එතකොට ඇසටයි රූපයටයි දෙකට පවතින්න පුළුවන්ද චක්කු විඤ්ඤාණයක් නැතුව? බෑනේ. පැහැදිලිද ඒක ඔයගොල්ලන්ට? හරි. එතකොට මේ ඇස ඊට පස්සේ රූපය, චක්කු විඤ්ඤාණය මෙන්න මේ කියන හේතු තුනම එකටම සකස් වෙන එකක්. එකටම නිරුද්ධ වෙන එකක්. හරිද? දැන් මම කියන්නම් ඔබට මෙන්න මේ විදිහට හිතන්නකෝ. දැන් මෙතන මේ පූසනේ ඉන්නේ.
අපි දැන් මේ පූසව අයින් කරලා දැන් මෙතන අඹ ගෙඩියක් දැම්මොත් එහෙම දැන් රූපේ වෙනස් වුණාද නැද්ද? වෙනස් හරි. දැන් මෙතන මේ අපිට රූපය අනිත්‍යයි කියන එක පැහැදිලිනේ වෙනස් වෙනවනේ නේද? රූපේ වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ රූපේ වෙනස් වෙනකොට මොකද හිතන්නේ? චක්කු විඥානය වෙනස් වෙනවද නැද්ද? වෙනවා. මේකත් වෙනස් වෙනව නේද? චක්කු විඥානයත් වෙනස් වෙනව නේද? දැන් ඇස මේ රූපයත් වෙනස් වෙනවා නම් චක්කු විඥානයත් වෙනස් වෙනවා නම් මොකද හිතන්නේ ඇහැ? නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍ය. ඇසත් අනිත්‍යයි. දැන් බලන්න දැන් මේ දැකීම සඳහා හේතු වන ඇසත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි චක්කු විඥානයත් අනිත්‍යයි. හරිද? පැහැදිලිද? ඔන්න මේ තුන එකතු වීමෙන් සකස් වෙනවා මොකද්ද? දිට්ඨ බව. දැකීම. අපි හිතමු මෙතන අඹ ගෙඩිය දකින්නවා කියලා. අඹ ගෙඩිය දැකීම. දැකීම. දිට්ඨ බව කියන්නේ අඹ ගෙඩිය දැකීම. එතකොට මේ දිට්ඨ බව නිත්‍ය එකක්ද? එහෙම නැත්නම් හේතුන්ගෙන් සකස් වෙච්ච එකක්ද? හේතුන්ගෙන් සකස් වෙච්ච. මෙන්න මේ 1 2 3 කියන මේ හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් තමයි දිට්ඨ බව කියන එක. නේද? පැහැදිලිද? හරි. එතකොට දැන් අපි හිතමු දැන් මේ පූස අරගෙන කියලා. දැන් මෙන්න මෙතන තමයි කී පොයින්ට් එක ඕගොල්ලන්ට තේරුම් ගන්නවා නම් හොඳට ප්‍රඥාවෙන් මම මේ කියන කාරණා පැහැදිලි කරගන්න. මෙතෙන් දැන් අපි මේ බලන්නේ දැන් පූස දකින මේ સિદ્ધාන්තය වෙන්නේ කොහොමද කියලා. හරිද? පූසා දැකීම කියන එක. එතකොට මේ දැකීම සකස් වෙන්නේ හේතු සකස් වීමකින්. හරිද? දැන් එතකොට අපි හිතමු මෙතන දිට්ඨ බව හේතුන්ගෙන් සකස් වෙච්ච. එතකොට මේ දිට්ඨ බව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍යයි. මතක නේද අර අපි ඉස්සෙල්ලා බලපු මේ උදාහරණය අර පහනයි තෙල් වැටියයි පහන් තිරේ ඒක දැන් මේ ආලෝකයේ සමානයි නේද මේ දිට්ඨ බව කියන එකට? එහෙයි. හරි. එතකොට දැන් මේ ඇහත් අනිත්‍යයි නම් ඒ එක හේතුවක් ඇහැ, රූපේ එක හේතුවක්, චක්කු විඤ්ඤාණ එක හේතුවක්. ඒතර මේ හේතු තුනකින් සකස් වෙච්ච දිට්ඨ බව දැකීම නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. එතකොට ඔබට තේරෙනව නේද දැකීම අනිත්‍යයි කියන එක? හරි. දැකීම අනිත්‍යයි කියලා මේ දර්ශනය එනකොට හරිද? ඔබ දැන් හිතන්න අපි දැන් හිතනවා මෙන්න මේ පූසා ගැන. දැන් පූසනේ අපිට පේන්නේ. දැන් පූසා අනිත්‍යයි කියලා ගත්තොත් අපි හරිද? පූසා අනිත්‍යයි කියලා ගත්තොත් අපි මේ දෙක අමතක කරනවා නේද? ඇසයි චක්කු විඥානය අනිත්‍යයි කියන්නේ. මම කියන්නේ දිට්ඨ බවින් එහාට ගිහිල්ලා. ඒ කියන්නේ දැන් අපි පූසව දැක්කා. දැන් අපි දැකපු දේ නේද අනිත්‍යයි කියලා බලන්නේ දැන්. සාමාන්‍ය ලෝකයා දකින්නේ දැකපු දේ අනිත්‍යයි කියලා දකින්නේ. හරිද? එතකොට දැකපු දේ අනිත්‍යයි කියලා බලන්න නම් මේ දිට්ඨ බව නිට්ටයයි කියලා ගන්න ඕනේ නේද? ඒ කියන්නේ දැන් අපිට දැකීමක් සකස් වෙනවානේ පූසා දැකීමක් සකස් වෙනවානේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි මේ කියන හේතු තුන එකතු වෙලා පූසා දැකීම වෙනවා. ඒක අනිත්‍යයි කියලා හිතුවොත් අනිත්‍යයි කියලා දැක්කොත් අපිට පූසෙක් ගැන හිතන්න බෑ නේද? ඒ පූසෙක් ගැන හිතනවා කියන්නේම අර හේතු තුන නිට්ටයයි විදිහට ගත්තොත් නේද යන්නේ එතනින්. ඒ සවනස්. පැහැදිලිද මං කියන්නේ? එතකොට පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න ඔය ධර්මයේ ගැන අපි කතා කරන බොහෝ අය ඉන්නේ ඔන්න ඔය රූපය අල්ලගෙන රූපේ අනිත්‍ය බලනවා. හැබැයි එයාලට තේරෙන්නේ මේ පැත්තේ අර හේතු ටික නිත්‍ය කරගෙන තමයි අනිත්‍ය බලන්නේ. දැන් මේ විදිහට වුණාම හරිද? මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් මෙතන මේ පූසාව මම තව මේ පොඩි මේකක් ගන්නවා. ඒක අර අපි දකින්න එක විදිහට ගන්න. හරිද? මේ හරිද? මේක හිතන්නකො දැන් මේ ඵලය කියලා අපි ඵලය කියලා ගන්න බෑ ඇත්තට මේක හේතුන්ගෙන් සකස් වෙච්ච කියන්නකො. දැන් අපිට මෙන්න මේ හේතු තුන යෙදිලා හරිද? මේ 1 2 3 කියන ඇස රූප චක්කු විඥාන කියන හේතු ටික යෙදිලා දිට්ඨ බව අපට හම්බ වුණා. හරිද? ඒ කියන්නේ පූස දැකීම වුණා. ඒතර මෙතන තියෙන ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. අර ටික ඔක්කොම ගත්ත හැකි එතන අනිත්‍යයි, කය ධම්මයි, වය ධම්මයි, සංකතයි, නිරෝධ ධම්මයි. අයි මේ හේතු තුල තියෙන පටිච්ච සමුප්පන්න ටිකනේ ස්වභාවය නේ ටික. දැන් අපි මේ ටික දකින්න නැතුව ඔන්න මේ ටිකෙන් මේ පැත්තට යනවා. පූස පැත්තට යනවා. හරිද?
දැන් මේ දැන් අපිට පූසෙක් හම්බ වෙනවනේ. දැන් ඒතකොට පූස හම්බ වෙන්නේ කොහොමද? එළියේ ඉන්නේ පූසා. දැන් මටනේ හම්බ වෙන්නේ. මම ඉන්නවා එළියේ පූසෙක් ඉන්නවා. ඔය ටිකනේ ඉන්නේ. එතකොට ඔබ හොඳට හිතලා බලන්න පූසා වෙන්නේ හරිද? එළියේ ඉන්න පූසා වෙන්නේ මේ පැත්තේ මම හැදෙන්නේ මෙන්න මේ කියන හේතු ටික යෙදිලා නේද? එහෙමයි සර්. මම එතකොට හට ගන්නවා පූසෙක් අපිට හම්බ වෙනවා. හරිද? එතකොට මේ ටික හැදිලා තියෙන්නේ මොනවද? මේ ඇස මම කියලා අරගෙන තියෙනවා. රූපය මම කියලා අරගෙන තියෙනවා. චක්කු විඥානය තමයි මම කියලා අරගෙන තියෙන්නේ. ඒක පූස කියලා අරගෙන තියෙන්නේ ඇස, රූපය, චක්කු විඥානය. මේ හේතු තුන උපාදානය කරගෙන අල්ලගෙන තමයි අපි එළියේ පූසෙක් දකින්නේ. හරිද? හරි සර්. එතකොට මෙන්න මේ පූසට එක්කෝ අපිට ඇති වෙනවා මොකද්ද? කැමැත්ත. කැමැත්ත. එක්කෝ මේ පූසට අකමැත්ත. එක්කෝ කැමැතිත් නෑ අකමැතිත් නෑ. ඒකට අපි කියනවා මොකද්ද? උපේක්ෂාව කියලා නේද? හරි. දැන් බලන්න මේ දිට්ඨ බව හේතුන්ගෙන් සකස් වුණ එකක් ඒ හේතු නැති වෙනකොට නැති වෙන බවක් කියන එකකින් ඔබට ගිහිල්ලා අපි ඉන්න පූසෙක් ගැන හිතනකොට පූසට එක්ක කැමැත්ත ඇති වෙනවා, එක්ක අකමැත්ත ඇති වෙනවා, එක්ක අපි උපේක්ෂාවට යනවා. ඔබ දන්නවද පින්වතුනි සසර කියන්නේ ඔන්න ඔතන. දුක්ඛ සත්‍ය කියන්නේ ඔතන. පංච උපාදානස්කන්ධය කියන්නේ ඔතන. ඇයි කැමැත්ත ඇති වුණොත් මොකක්ද ඇති වෙන්නේ? රාගය ඇති වෙනවා. අකමැති වුණොත් මොකක්ද හටගන්නේ? ද්වේෂය හට ගන්නවා. කැමැතිත් නැහැ, අකමැතිත් නැහැ. මොකක්ද හටගන්නේ? මෝහය හට ගන්නවා. දැන් මේ පූසා බාහිරෙන් හම්බ වුණොත් මේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් කියන එක හම්බ නොවුන තාක්කල් අපි සසරද නැද්ද? පැහැදිලිද ඔබට? දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ හැම මොහොතකම සලායතනික අත්දැකීමක් ලබා ගන්න මොහොතකදී ඇසෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්, නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, ශරීරයෙන් වෙන්න පුළුවන්, මනසින් වෙන්න පුළුවන්. මේ මොහොත තුල අරමුණක් එනකොට ඒ අරමුණ අපි හිතමු මලක් දැක්ක වෙන්න පුළුවන්, ගහක් දැක්ක වෙන්න පුළුවන්, අම්මා දැක්ක වෙන්න පුළුවන්, තාත්තා දැක්ක වෙන්න පුළුවන්. මේ දැකීම කියන එක හේතුන්ගෙන් සකස් වුණා. ඒ හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා අපි දැක්කේ නැති තාක්කල් මොකද වෙන්නේ? අර අරමුණ අපි අල්ල ගන්නවා. අරමුණ උපාදානය කරගන්නවා. ඒ උපාදානය කරගන්නවා කියන්නේ පින්වතුනි අපි සසරට බැඳෙනවා කියන එකයි. එක්ක රාගයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්. හොඳට මතක තියාගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඔය එළියේ ඉන්න බාහිරට ගිහිපු එක නෙමෙයි දකින්න කියන්නේ. මෙන්න මේ සකස් වීමයි අනිත්‍ය කියලා දකින්න කියන්නේ. ඒකයි කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ සකස් වීමයි අනිත්‍ය. දැන් එතකොට මං කියවර ලෝකයේ ඔක්කොම දන්න රූපය අනිත්‍යයි කියන්නේ. අර එළියට ගිහිපු පූසා කඩ කඩ බලන්න පුළුවන්. හරිද? මේ අර පරමාණුවට යනකම් බෙදන්නත් පුළුවන් මේ පූසා. හරිද? කෑලි කෑලි වලට බෙදලා බලනවා. අන්තිමට එන්නේ මොකද්ද? උත්තරේ පූසෙක් නැහැ කියලා. නේද? එතකොට ඕගොල්ලන්ට තේරෙනවද දැන් පූසෙක් නැහැ කියලා බලන්නේ මොකද්ද? පූසෙක් අල්ලගෙන. ඇයි මේ පැත්තේ ඇහැ අල්ලගෙන, රූපය අල්ලගෙන, හේතු ටික අල්ලගෙන අර හේතු වලින් සකස් වෙච්ච දිට්ඨ බව අර හරියට අර පහනේ ආලෝකේ නිත්‍ය කරගෙන ආලෝකේ තියෙනවා කියන හැඟීම අරගෙන ඒක බෙද බෙද බලනවා. ඔබට තේරෙනවද මුලාව තියෙන්නේ කොතනද කියලා? ඔන්න ඔතන තමයි පින්වතුනි නිවැරදිව අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. ඔන්න ඔය අනිත්‍ය දර්ශනයට තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල අපිට හමු වෙ යුත්තේ. දැන් ඔබ මට කියන්න දැන් මේ ඇහැට පේන යමක් වේද ඒ සියල්ල අනිත්‍ය වූ හේතුන්ගෙන් සකස් වෙන එකක් නේද? පෙනීම. එතකොට ඔබට ඇහැ ආයතනෙන් නිත්‍ය කිසිවක් හම්බ වෙනවද? නෑ සර්. පැහැදිලිද ඒක? කනෙන් හම්බෙන්න පුළුවන් ද නිත්‍ය දෙයක්? නෑ නාසයෙන්? නෑ. දිවෙන්? නෑ සර්. මනසින්? නෑ සර්. එතකොට ඔබ කියන්න මට දැන් බුදුරජාන් වහන්සේ කිව්වනේ මේ අපි හැමෝටම තියෙන සලායතනික ලෝකේ සියල්ල කියලා කිව්වනේ. සියල්ල කියන්නේ ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් ඕ ටික කියලා කියවනේ. එතකොට ඔබට දැන් තේරෙන්නේ නැද්ද සියල්ල අනිත්‍යයි කියන්නේ? දැන් භාග්‍යතුන් වහන්සේ කියපු සියල්ල නේද අපිට දැන් අනිත්‍යයි. එතකොට ඔබ මට කියන්න මේ කාරණාව හරියට තේරුණා නම් අපේ ලෝකය කියලා කියන්නේ
හොඳට මතක තියාගන්න. මේ කෙනෙකුට අපි කියන්නේ ලෝකය කියලා මේ එළියේ තියෙන එකක් නේ. හැබැයි අපේ ලෝකය කියන්නේ මොකද්ද පිටුතුනි? මේ අපට හමු වෙන අරමුණු ටික නේද අපේ ලෝකය කියන්නේ. අපිට හම්බ වෙන ලෝකේ නේද? ඇහෙන් හම්බ වෙන ලෝකේ, කනෙන් හම්බ වෙන ලෝකේ, නාසයෙන් හම්බ වෙන ලෝකේ, දිවෙන් හම්බ වෙන ලෝකේ නේද අපේ ලෝකය කියලා කියන්නේ. පැහැදිලිද? සලආයතන ලෝකේ. ඔව් සලආයතන ලෝකේ. එතකොට මට කියන්න ඔය සලආයතන ලෝකේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. එතකොට ඕකේ මම මගේ කියලා අල්ලගන්න පුළුවන් කිසිම දෙයක්. ඇයි මේක හේතුන් ඇති වෙනකොට ඇති වෙනවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක වළක්වන්න පුළුවන්ද අපිට? බෑ. එතකොට එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ධර්මතාවයේ දැකීම නේද කරන්න තියෙන්නේ. අවබෝධ කර ගැනීම නේද කරන්න තියෙන්නේ. අන්න ඒකයි භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. මිසිල් සංස්කාර මිසිල් සකස් වීම අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති යම් කෙනෙක් ඔය කියන කාරණාව ඔය දේ ප්‍රඥාවෙන් දැක්කනම් අත නිබ්බින්දතේ ධම්මේ. අන්න එතනින් තමයි දුකින් නිදහස් වෙන්නේ. දැන් ඔබට තේරෙනවද අර රූපය අල්ලගත්තොත් ඒ කියන්නේ අපි බාහිරට ගියොත් ඔන්න දුක. ඇයි? කැමැති වුණත් දුක, අකමැති වුණත් දුක, මුලා වුණත් දුක. ඇයි එහෙම වෙන්නේ? ඔන්න කැමැති වුණොත් සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍යයි. ඒකත් හේතුන්ගෙන් හටගත් එක. ඔන්න ඊට පස්සේ දුක් වේදනාව. දුක් වේදනාව තුළ සැපයක් කියන එක නෙමෙයිනේ. එතන තියෙන්නේ දුකනේ. ඒක 아무තෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒතර දුක් වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍යයි. ඊළඟට ඇති වෙන එක උපේක්ෂාව. උපේක්ෂාව නිට්ටයයිද අනිත්‍යයිද? ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. ඒකත් ඊළඟට එක්ක සැපට එක්ක දුකටනේ පෙරලෙන්නේ. ඒතර මේ සැප වේදනාව වෙනස් වෙනවා දුකට. ඒ වගේම දුක් වේදනාව තියෙන උපේක්ෂා වේදනාවත් සැපෙන් දුකටපත් වෙනවා. ඒතර මේ වේදනා තුන තුලම තියෙන පොදු හරය පොදු ලක්ෂණය තමයි දුක කියන එක. දැන් ඔබට තේරෙනවා මේ ධර්මතාවයේ මොකද්ද? සකස් වීම තියෙන ධර්මතාවය හේතු නැති වෙනකොට නිරුද්ධ වීම, ඒ කියන්නේ උදය සහ වැය, හට ගැනීම සහ නැතිවීම කියන එක. ඒ වගේම හට ගන්නේම දුකක්. හට ගන්නේම දුකක්. ඒක පැත්තකින්. ඊළඟට මේක මට ඕන විදිහට පවත්වන්න බෑ. මගේ වසඟේ පවත්වන්න බෑ. ඇයි? මේ නිට්ටය අනිත්‍ය වෙලා යන එක මට වළක්වන්න පුළුවන්ද? මට ඕන නම් මේක තියාගන්න උවමනකම තිබ්බට තියාගත්ත හැකිද? බෑ. ඒ නිසා අනත්තයි. එතකොට පින්වතුනි හොඳට මතක තියාගන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ දර්ශනය, මේ දැක්ම, අවබෝධය අපට ඇති වෙන්න ඕනේ මේ ලෝකයේ තියෙන දේවල් ගැනද? එහෙම නැත්නම් අපට අරමුණක් ඇති වෙන වෙලාවෙද? අපට අරමුණක් ඇති. හොඳට මතක තියාගන්න පින්වතුනි අපි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා මේ යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ මොකද්ද? මේ මොහොතේ හටගත්ත මෙන්න මේ අරමුණ තුල තියෙන අරමුණ. එහෙම නැතුව මේ ලෝකයේ දේවල් අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවා කියලා කවදාවත් අපි දුකින් නිදහස් වෙන්නේ දුකේ අඩු බවකට එනවා. හරිද? දුක යටපත් වෙන. ඒ කියන්නේ අපිට අර මේ රූපේට ඇදිලා යන එක බැඳිලා යන එක යම්කිසි తాවකාලිකව යටපත් වීමක් වෙනවා. මම නෑ කියන්නේ. හැබැයි අනුශය විදිහට දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නෑ. ඇයි? දුකෙන් නිදහස් වීමක් වෙන්න නම් මෙන්න මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනීය එන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි දැන් මෙතන පින්වතුනි අපි හිතමු දැන් අපිට අරමුණු වෙන්නේ පින්වතුනි අපි අල්ලගත්ත ටික. හරිද? හොඳට මතක තියාගන්න. අපි රූපය කියන එක අපි අල්ලගෙනම තමයි ඉන්නේ. ඕකට කියනවා අපි උපාදානස්කන්ධ කියලා. ඒක වෙනම ස්කන්ධ පැත්තකින් කතා කරන්න ඕන කාරණාවක්. එතකොට මේ අල්ලගත්ත එක අපි කැමති නෑ වෙනස් වෙනවට. හැබැයි එතන තියෙන ස්වභාවය තමයි වෙනස් වීම කියන එක. ඇයි? එතන තියෙන උදේ සහ වය කියන එක හට ගැනීමත් නිරුද්ධ වීම. ඒක වෙනස් වෙනකොට අකමැත්ත නිසා අපිට හට ගන්නවා මොකද්ද? දුක කියන එක. බයට එන දුක්ඛං. හරිද? කයට එන අනිච්චං බයට එන දුක්ඛං. අය ක්ෂය වෙලා යන නිසා අනිත්‍යයි. බය ඒක ඒම වෙනකොට අකමැත්ත නිසා දුකයි. ඒ නිසා මට ඕන විදිහට පවත්වන්න බැරි නිසා අනත්තයි. ඒ කියන්නේ ඒ තුල ගත හැකි කිසිවක් සාරවත් කිසිවක් නැති නිසා අනත්තයි. ඔන්න ඔය විදිහට පින්වතුනි අපි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් ගැන කඩ කඩ බල බල
ඒ වගේ අනිත්‍ය බලන එක නෙමෙයි. හැම මොහොතකම සලායතනිකව අපට අරමුණු වන ලෝකයේ තුල තියෙන යථාර්ථය යෝනිසෝ මනසිකාරයෙන් දැකීම තමයි ඔතනදී කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඔය මේ බද්දේකරත් සූත්‍රවලදීත් ඔය මේ කච්චාන මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේලා දක්වනවානේ. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත විපස්සති කියලා. මේ ප්‍රත්‍යප්පන්නේ හටගන්න ප්‍රත්‍යංගෙන් හටගන්න ධර්මයන් ඒ තන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විදර්ශනා කරනවා නම් අන්න ඒක තමයි විදර්ශනාව කියන්නේ. පින්වතුනි අපි ඔය භාවනා කරලා ප්‍රඥාව වඩන්න ඔන්න ඔය කියන දර්ශනය ඔබට තියෙන්නම ඕනි. ඔය දර්ශනේ නැති තාක්කල් ඔබට විදර්ශනාවක් වඩනවා කියන එක කීයටවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඕක තමයි මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනකම තිබ්බේ. මං හිතන්නේ තව විනාඩි 15ක් විතර වගේ තියෙනවා වෙන්න ඕනේ. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් මේ සාකච්ඡා කරමු. මං හිතනවා ඔබට මේ සුළු වේලාවකදී මේ බොහෝ කාරණා කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වේලාවත් එක්ක පුළුවන් උපරිමයෙන්ම මේ සාමාන්‍ය මේ අපි දකින අනිත්‍ය කියන එක නෙමෙයි මේ බුදුදහමට අදාළව මේ දකින්නේ කියන එක දැන් ඔබට තේරෙනවද ඇයි භාග්‍යතුන් වහන්සේ අතන අර මේ චුල්ලසෝතාපන්න මට්ටමේදී අස අනිත්‍යයි රූප අනිත්‍යයි කියලා දැක්කන යම් කෙනෙක් චුල්ලසෝතාපන්න වෙනවා කියලා කියන්නේ. ඔතනින්ම පින්වතුනි එයාට තේරෙනවා මේකම තමයි දර්ශනය. මේකම තමයි මම ප්‍රගුණ කළ යුත්තේ. නේද? එතකොට අන්න එතනින් එයාට අර නෙක්ඛම්ම මේ සංකල්පනා පැත්තට කාමයන්ගෙන් නික්මීම. දැන් වෙනද වෙන්නේ මොකද අර රූපස් ඒවා අපි අල්ල ගන්නවා බලෙන් අල්ල ගන්නවා. මේ උදාහරණයකට හිතන්නකෝ. දැන් ඔබට කේන්තියක් ඇති වෙනවා. මොකක් හරි හේතුවක් නිසා. දැන් ඕක ඔබ දැක්කේ නැත්තම් මේ මා තුළ මේ මන ධම්ම මනෝ විඥාන කියන මට්ටමින් මට දැන් මේ ද්වේෂයක් හටගෙන තියෙන්නේ මම මේ අරමුණ ද්වේෂයෙන් බැඳිලා ඉන්නේ කියලා තේරුම් නැත්තම් මෙතන ද්වේෂයක් හටගත්තා කියලා අපි හැමතිස්සෙම හිතන්නේ අනිත් කෙනාගේ පැත්තට දාන්නේ වරද දාන්නේ බාහිර පැත්තටනේ. අර ඒ නිසා මට කේන්ති ගියා කියලා. හැබැයි දැන් මේ පැත්තේ ඉන්නේ වරද හම්බ වෙන්නේ. මට කේන්තියක් සකස් වෙලා තියෙනවා. ඒකට Tamanට තේරෙන්න ඕනේ මේක හේතුන්ගෙන් හටගත්තයක් ඒක අනිත්‍යයි කියලා දැක්කනම් තමයි ඔබට එතනින් මිදෙන්න පුළුවන්කම. පැහැදිලිද? පැහැදිලි යන්නේ හොඳටම. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න තියෙනවා නම් තව මේ සුළු වේලාවක් තියෙනවා මේ මම කැමති මේ ප්‍රශ්න පැහැදිලි කරලා දෙන්න. හාමුදුරනේ දුක තේරුම් ගන්න ඕන අනිත්‍යතාවයට සාපේක්ෂව නේද එතකොට? ඔව් ඒක නෝනා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වෙන් කරන්න බෑ. යම් කෙනෙක් අනිත්‍ය තේරුම් ගත්තා නම් එතන දුක කියන එකත් එයා වටහා ගන්නවා අනාත්මයි කියන එකත් වටහා ගන්නවාමයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ දර්ශනෙම එකටම තමයි අවබෝධ මේ තමා තුළින් මේ සලආයතන ලෝකයෙන් ලබා ගන්නා දේවල් වල අනිත්‍යතාවය පදනම් කරගෙන තමයි දුක තේරුම් ගන්න. ඒක දැන් මෙහෙමයි ඒක අර අනිත්‍යතාව පදනම් කරගෙන දුක තේරුම් ගන්නවා නෙමෙයි මෙතන තියෙන ස්වභාවය අනිත්‍යතාවයට සාපේක්ෂව. අන්දනේ ඒක සාපේක්ෂව කියන වචනේ මම දන්නේ නැහැ. නමුත් අපිට දැන් මෙතන තේරෙන්නේ දැන් අපිට අරමුණක්නේ හම්බ වෙන්නේ දැන් දකින්නවා කියන්නේ හේතු සකස් වීමක් නේද? ඊට පස්සේ ඇහෙනවා කියන්නේ හේතු සකස් වීමක්. ඊට පස්සේ මේ දැනෙනවා කියන්නේ හේතු සකස් වීමක්. එතකොට මේ හේතු සකස් වීම තුළ පවතින ස්වභාවය තමයි පවතින ස්වභාවය අනිත්‍ය වූ ස්වභාවය, ක්ෂය වෙන ස්වභාවය, වැය වෙන ස්වභාවය, නිරුද්ධ වෙන ස්වභාවය ඒ ටික තමයි. එතකොට ඒ ස්වභාවය නිසා තමයි දුක්ඛ ස්වභාවය කියලා කියන්නේ. ඒ නිසාම තමයි ඒක මම මගේ ආත්මයේ විදිහට මේ පනවන්න ගන්න පුළුවන් ස්වභාවයක් නැහැ කියන එක. ඒතකොට මේවා එකින් එකට වෙන් කරන්න බෑ. එතකොට අර හේතු නැතුව කියන්නේ භාගතුන් වහන්සේ කියන්නේ යද නිච්ඡම් තන් දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒ දුක්සහගතයි. යමක් අනිත්‍යද දුක්සහගතද එය මම මගේ ආත්මය කියලා ගන්න බෑ තද නැත්තම් කියලා කියනවා. හේතු ඇතිකල සකස් වෙලා හේතු නැති වුනහම නිරුද්ධ වෙනවා. ඒ හා සමානව තමයි දුක තේරුම් ගන්න ඕන. ඒක තමා තුලින් දකින්න ඕන මේ සලආයතන ලෝකේ. පැහැදිලිවම. ඒ කියන්නේ දුක දැන් ඕගොල්ලන්ට තේරෙනවද මෙතනදී දුක කියන එක සකස් වෙන එකක්. හරිද? මේ මම කරන එකක් නෙමෙයි. දුක මම හදාගන්න එකක් නෙමෙයි. එතකොට දැන් ওই හේතු ටික මම පැත්තට දාගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දැන් ගොඩ සමාල්ලට දර්ශනවලදී කියනවනේ මේ දුක මම හදාගන්න එකක් කියලා. හරිද? ඒක වැරදි. ඇයි? ඒක වැරදි වෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ඔය තිබ්බ නේද මේ ඔය අර දෙස්සටක් මිත්‍යා දෘෂ්ටි තිබ්බනේ. ඒ වගේ ආව එකක් සයන්කතං දුක්ඛං. දුක තමන් විසින් කරගත්තා. පරංකතං දුක්ඛං. දුක අනිත්‍යය කරපු එකක්.
ඊට පස්සේ මේ අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක ඉබේ හටගත් එක. හරිද? මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කළේ මොකද්ද? දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් සකස් වෙච්ච. හේතුවක් නිසා. දුක හටගත්ත හේතු තමයි අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මට්ටම දැක්කේ නැති නිසා අපි අර ඇස රූප චක්කු විඥාන කියන මේ හේතු නිට්ටය කරගත්තා. එහෙම නිට්ටය කරගත්තේ මොකක්ද නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තමයි අපි සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ පැත්තට ගියේ අපි. මම කියන්නේ අර පූසගේ උපමාව තියලා බාහිරින් පූසෙක් හම්බ වුණොත් එක්ක කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත ඇති වෙන්නේම අවිද්‍යාව සහගතවයි. අකමැත්ත ඇති වෙන්නේත් අවිද්‍යාව සහගතමයි. උපේක්ෂාව ඇති වෙන්නේත් ඒ කියන්නේ ගේහසිත උපේක්ෂාව ඇති වෙන්නේත් අවිද්‍යාව සහගතවමයි. ඒතර දුක තමයි අර බාහිර මම ඉන්නවා මට අත්විඳින ලෝකයක් තියෙනවා කියන තැන තමයි දුක්ඛ පැත්ත. දුක්ඛ සමුදය පැත්ත. දුකට හේතුව තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙතන හේතුන්ගෙන් ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන බවක් තියෙන්නේ කියන මේ දර්ශනය නොදන්නාකම හෙවත් අවිද්‍යාව තමයි දුකට හේතුව. හරිද? ඊළඟට දුක්ඛ නිරෝධය තමයි මෙන්න මේ අවිද්‍යාව නැත්තම් මේ දුක හටගන්නේ නැහැ. මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වටහා ගත්තොත් මේක නැහැ කියලා වටහා ගැනීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඊළඟට අපිට තේරෙනවා මේක මේ විදිහට පුහුණු කරන්න නම් මෙන්න මේ කියන දර්ශනය තියෙන්න ඕනේ. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හරිද? ඒ සම්මා දිට්ඨියත් එක්කම හට ගන්නවා මොනවද? සම්මා සංකප්ප. ඒ කියන්නේ අර කාමයන්ගෙන් මිදීමේ සංකල්පය. ඒ කියන්නේ අර වෙනද අපි සලායතනිකව ගත්ත අරමුණු නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ඒව ගැන හිතා හිටපු එක නතර කරලා දැන් අපි හිතනවා මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා. අන්න අර කාම ලෝකයෙන් මිදෙන පැත්තටයි දැන් අපි යන්නේ. ඒවට යනවා නෙක්ඛම්ම සංකල්පන. ඒ නිසාම දැන් අපිට මෙතන තේරෙනවා මේ බාහිර ලෝකයක් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි තුලම මේ සකස් වෙන මේ ලෝකේ නොදැකීමමයි මෙතන ප්‍රශ්නේ කියලා. ඔන්න අපේ වචනේ සංවර වෙනවා. අපේ ක්‍රියාවන් සංවර වෙනවා. ඒ වැඩෙන්නේ අර සම්මා වාචා සම්මා කම්මන්ත පැති. දැන් ඔබට පැහැදිලිද මේක? එතකොට හැමදෙරේ දුකත් අනිත්‍ය වෙන්න ඕනේ උතන එහෙම. පැහැදිලිවම. ඒ කියන්නේ අපිට දුක නැති කරන්න පුළුවන්. නිත්‍ය වුණා නම් දුක නිත්‍ය වුණා නම් නැති කරන්න බෑනේ නේද? අපිට හම්බ වෙන කිසිම දෙයක් නිත්‍ය නෑ. සලායතනිකව හම්බ වෙන සියල්ල අනිත්‍යයි. නිත්‍ය නෑ. ඒ මරණයත් අනිත්‍යයි කියලා කියන්නේ නේද? මරණයත් දැන් අපි මරණය නිත්‍යයි කිව්වට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මරණය අනිත්‍යයි කියලා. ඕනනම් ඔයගොල්ලෝ බලන්න සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ පච්චය සූත්‍රේ. ඒ දැන් ඕකේ කතා කරනනේ අවිද්‍යාවත් අනිත්‍යයි කය ධම්මයි වය ධම්මයි නිරෝධ ධම්මයි එහෙමම ගිහිලා මේ ජාතිය ජරාව මරණය කියන ඒවත් අනිත්‍යයි කය ධම්මයි වය ධම්මයි සංකතයි පටිච්චසමුප්පන්නයි. අවසරයි හාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ පෙන්නපු අන්තිම රූප සටහන් වල අර පූසගේ පින්තූරය ඇහැයි පූසයි චක්කු විඥානයයි එකේ පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔබ වහන්සේ ඇස අනිත්‍යයි කිව්වේ දැන් පූසගේ පින්තූරය අහක් කළා අඹගෙඩිය එතනට රිප්ලේස් කරනකොට ඇස විදියට තිබුණට එතන අර ඉපදීම කලින් ඇසට වැටලා තිබුණේ පූසගේ රූපය දැන් අඹගෙඩියේ රූපය වෙන නිසාද එතන අනිත්‍යයි කියන විදිහට ගන්න. දැන් අපි එහෙම වුණොත් මේ ඇහැ තියෙන මට්ටමට යනවනේ අපි. ඇහක් තියෙනවා කියලා රූප නැති වුණාට ඇහැ තියෙනවා කියලා හැඟීමකට යනවනේ. දැන් මම ඒකයි ඉස්සෙල්ලා ඇහුවේ රූපේ නැතුව ඇහැකට පැවැත්මක් තියෙනවද? අපිට ඇහක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. බෑ නේද? දැන් අපි හිතමු දැන් මේ ඇහැ කියලා මේක ඇහැ කියලා. ඔයගොල්ලෝ ඇහැ දැකලා තියෙනවද ඇත්තටම? නෑ. මං අහන්නේ දැන් ඇහැට පේන එකනේ රූපේ. රූපේ නෙමෙයි. දැන් අපි කණ්ණාඩියකින් බැලුවාම පේනවා මේ ඇහැ වගේ. හැබැයි ඒ ඇහැ නෙමෙයිනේ රූපේ පේන්නේ අපිට. එහෙමයි. මං අහන්නේ ඔබ ඇහැ දැකලා තියෙනවද? නෑ. එමනම් අපි ඇහක් තියෙනවා කියලා නිගමනයකට එන්නේ කොහොමද? අපි දැකලත් නැත්නම් ඇහැ හොඳට මතක තියාගන්න ඇහැ අපිට හම්බ වෙන්නේ ඇහැ ගැන කතා කරන්න පුළුවන් ඉන්නේ රූපයක් හම්බ වෙච්ච වෙලාවකදී විතරයි.
ඒ කියන්නේ ඇස රූප චක්කු විඥාන මේ හේතු යෙදිච්ච වෙලාවක තමයි ඇහැ අපට හම්බ වෙන්නේ. එහෙම නැතුව ඇහැ කලින් තියෙනවා මේ පස්සේ තියෙනවා නෙමෙයි. දැන් අපිට හිතන්නකෝ දැන් එකපාරටම මෙහෙම වෙලා තියෙනවද ඕගොල්ලන්ට? ඕගොල්ලෝ බර කතාවක ඉන්නවා. හරි? කාත් එක්ක හරි කතා කරන්නේ. එතනින් ළඟින් කවුරු හරි ගියා. දැක්කේ නැති ස්වභාවයක් වෙලා තියෙනවද? වෙලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් නේද? සමහරලාට අපි මේස උඩ මොකක් හරි හෙව්වා මේ මේස උඩ තිබ්බා. අපි දැක්කේ නෑ. එහෙම වෙලා තියෙනව නේද? හොඳට මතක තියාගන්න. අපි දැනගන්නේ ඔය චක්කු විඤ්ඤාණ දැනගන්නේ අපිට අරමුණු වෙච්ච දේ විතරයි. අපිට කොච්චර මේ ඇහැට අපි කිව්වට මේක වැටලා තියෙනවා කියලා අපි දන්නේ අපිට අත්දැකීමක් නෑ. අපිට අත්දැකීම එන්නේ ඔන්න ඔය විඤ්ඤාණි චක්කු විඤ්ඤාණි සකස් වෙච්ච දෙයකට විතරමයි. එතකොට ඒකයි අපි කියන්නේ මේ අපි කතා කරන්නේ අපිට හමු වෙන මට්ටමින්. නැත්තම් තියෙනවා කියලා එතකොට තියෙනවා කියලා ගත්තොත් අපි නිත්‍ය පැත්තට යන්නේ. අපි කොහොමද මේ හදාගත්තේ තියෙනවා කියලා? එතකොට සලායතනික කොයි මොකක් හරි එක ආයතනයක් නිත්‍ය කරගන්න වෙනවනේ අපිට. නේද? සලායතන එකක් නිත්‍ය කරගන්න වෙනවමයි නේද? අපි මොකක් හරි තියෙනවා කියලා හිතන්නේ කිව්වොත් එහෙම. දැන් ඔය මම අර ඊයේ පෙරේදත් ඔය සාකච්ඡා කරලා දැන් සමහර කට්ටිය කියනවා අපිට අරමුණු වෙන්නේ නැති දේවල් ලෝකේ තියෙන්න පුළුවන් කියලා. හරිද? එහෙම වෙන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ අපේ ලෝකය ගැනනේ. ඒතර අපේ ලෝකය කියන්නේ අපිට මේ සලායතනකින් හම්බ වෙන දේවල් ටිකනේ. ඒතර එහෙම නැති දෙයක් ගැන අපි කියන්නේ කොහොමද? ඒ කියන්නේ මොකද්ද? අර මන ධම්ම මනෝවිඤ්ඤාණ මට්ටමින් තමයි ඒක කතා කරන්නේ ඒගොල්ලෝ. පැහැදිලිද ඔයගොල්ලන්ට? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔබතුමියට පැහැදිලිද මේ කාරණා? ඒ කියන්නේ ඇහැ එතන සමුදේ වෙනවා කියලා කියන්නේ මේ නොනමාත්මය රූපයත් සමගමයි ඒව සහජාතයි. ඇහැ රූප චක්කු විඥාන ඒව සහජාත ධර්ම. ඒව වෙන් කරන්න බෑ කීයටවත්. ඇහැ රූපයෙන් වෙන් කරන්නත් බෑ, රූපය ඇහෙන් වෙන් කරන්නත් බෑ, ඇහැ රූප චක්කු විඥාණයෙන් වෙන් කරන්නත් බෑ කීයටවත්. ඒක පැහැදිලි හාමුදුරනේ. අර මට දැනගන්න ඕනේ ඇස අනිත්‍ය වෙන්නේ රූපේ චේන්ජ් වෙන කොට ඒ මෙහෙමනේ දැන් අපි කියවනේ ඇහැට පවතින්න බෑ රූපේ නැතුව කියලා නේද? ඊට පස්සේ එතකොට දැන් රූපේ වෙනස් වෙනවා නම් ඇහත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ නේද? ඒ කාරණාව මත තමයි එතකොට ඒක අපි අනිත්‍යයි කියන තැන. ඒක තමයි දැන්. ඒ කියන්නේ දැන් අපිට හැමතිස්සෙම මම අර කිව්වා අපිට හම්බ වෙන මට්ටමින්නේ අපි මේක දකින්නේ දර්ශනීය. ඒතර අපිට හම්බ වෙන්නේ මේක සහජාත ධර්මයක් විදියට හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් විදියට. ඒතර ඒ හේතු එකකට එකක් සම්බන්ධයි සහජාතයි වෙන් කරන්න බෑ. ඒතර ඒ අරමුණ වෙනස් වෙනකොට හේතුත් වෙනස් වෙනවා. දැන් මම මෙන්න මේක කියන්නම්කෝ. හිතන්න දැන් ගස් දෙකක් තියෙනවා කියලා. අඹ ගහකුයි කොස් ගහකුයි තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න අඹ ගහ දකින්නකොට ඇස රූප චක්කු විඥාන කියන මේ හේතු ටික සකස් වෙනවනේ. ඊට පස්සේ කොස් ගහ දකින්නකොටත් ඇස රූප චක්කු විඥාන කියන හේතු ටික සකස් වෙනව නේද? එහෙමයි. අර අඹ ගහ දකිද්දී තිබිච්ච හේතු ටිකද දැන් මේ කොස් ගහ දකිද්දී තියෙන්නේ? නෑ අලුතෙන් හේතු ටිකක් සකස් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ අරමුණෙන් අරමුණට මොකද්ද වෙන්නේ? හේතු සකස් වීමක් වෙනවා. ලෝකයට ඕක තේරෙන්නේ නෑ. ලෝකයේ අය අඹ ගහක් දකින්නවා, කොස් ගහක් දකින්නවා, ආයිත් අඹ ගහ දකින්නවා, ආයිත් කොස් දකින්නවා. මේ සමුදයෙන් සමුදයට යනවා. ඇතිවීමෙන් ඇතිවීමට යනවා. හැබැයි එයා දන්නේ මේ ඇතිවීම තුලම නැතිවීමකුත් තියෙනවා කියලා. මං කියන එක පැහැදිලිද? අන්නේ සමුදයත් නිරෝධයත් තේරුම් ගත්ත කෙනාට තමයි පින්වතුනි මේ ධර්ම මාර්ගයේ විවර වෙන්නේ. ඒකනේ කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං කියලා. යම්කිසි හටගන්නා වූ ධර්මතාවය වෙද්ද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා යම් කෙනෙක් වටහා ගත්තා නම් ප්‍රඥාවෙන් අන්න එතන තමයි පින්වතුනි සම්මා දිට්ඨියට පත් වෙන තැන, විද්‍යාව පටන් ගන්න තැන. අර කියන්නේ ආලෝක උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදි නේද? කියන්නේ මොනවාද? යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. බොහොම පිං හාමුදුරුවෝ. තේරුම් ගන්න. ඉතින් එහෙමනම් අදට අපි නවතිමු මං හිතන්නේ කාල වේලාව පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? එක ප්‍රශ්නයක්. අහන්න. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකරලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරනවාද භාවනා කරද්දී S2 වහගෙන භාවනා කරද්දී ඕක කොහොමද ප්‍රායෝගිකව ඒක කොහොමද අපි කරන්න කියලා ස්වාමීන් වහන්සේ? හොඳයි මේ ඔබතුමිය ඇහුවේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඔය කියන මට්ටම තේරුම් ගන්න අනිත්‍ය දකින්න නම්
හරිද? අපේ සමත භාවනා මට්ටමකින් අපේ හිත පුහුණු කළ යුතුමයි. හරිද? මොකද ඔබට මේ මට වේලාව නැහැ. දැන් ඕනනම් මම පෙන්නන්නම් මේ සූත්‍රය. ඔබ බලන්න මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන උපාලි කියන සූත්‍රය. ඊට පස්සේ කූටදන්ත කියන සූත්‍රය. ඊට පස්සේ උග්ග ගෘහපතියගේ සූත්‍රය. මේ එයාට පිළිබඳව කියවෙන අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙන සූත්‍රය. ඒ වගේ කියනවා භාග්‍යතුන් වහන්සේ අර යම් කෙනෙක් තමන්ගේ ගාවට ආපුවාම ධර්ම ශ්‍රවණය කරන්න උන්වහන්සේ පිළිවෙල අනුපිළිවෙල කතාව කරනවා කියලා. දාන කතා, සග්ග කතා, කාමානං ආදීනවන් එහෙම කියලා අහලා තියෙනවනේ. එහෙම කරලා භාග්‍යතුන් වහන්සේ යම් කලෙක ඒ කෙනා තුළ කල්ල චිත්ත, මුදු චිත්ත, විනීවරණ චිත්ත, උද්දග්ග චිත්ත, පසන්න චිත්ත කියලා සිත් 5ක් පිළිබඳව කියනවා. හරිද? ඒ කියන්නේ මේ නිරෝගී සිතක්. ඒ කියන්නේ අකුසලයෙන් බැහැර වෙච්ච, කුසලයේ තුල මතුවෙච්ච, ඊට පස්සේ නීවරණ ධර්ම යටපත් වෙච්ච, ඒ වගේම කුසලයේ තුල මතුවලා සතුට ප්‍රීතිය ඇති වෙච්ච මෙන්න මේ වගේ හිතක් තියෙන මට්ටමකදී තමයි භාග්‍යතුන් වහන්සේ සාමොක්ඛංශික දේශනාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ. හරිද? එතකොට අපිටත් මේ කියන අනිත්‍ය දර්ශනය දකින්න නම් පින්වතුනි මේ සිතේ තියෙන වේගවත් බව අපි අඩු කරන්න ඕනේ. ඒ අඩු කරන්න සමත භාවනාවක් අවශ්‍යයි. දැන් ඔය අපි මේ මම එක භාවනාවකින් ඕක කියලා ඉවර කරන්නම්කෝ. දැන් ආනාපාන සති භාවනාව අපි ගමුකෝ. දැන් ඕකේ ආනාපාන සති භාවනාවේදී උස්ම රැල්ලත් එක්කනේ අපි සිහිය පිටවන්නේ. ආස්වාසයයි ප්‍රස්වාසයයි එක්ක නේද? එතකොට ආස්වාසයේ අපිට ඇතිවීමකුත් තියෙනවා නේ. ඊට පස්සේ ප්‍රස්වාසය වෙනකොට ආස්වාසය නැති වෙනවා නේ. ඊටසේ ප්‍රස්වාසයේ ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා. ඔය සමත භාවනාවෙන් පැත්තට යනකොට ඔය හිත වේගවත් බව ටික ටික අඩු කරලා අර නීවරණ ධර්ම ටික යටපත් කරනකොට තමයි පින්වතුනි මෙන්න මේ සිතේ තියෙන යථා ස්වභාවය මේ මොහොතින් මොහොත මේ සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා කියන මෙන්න මේ ධර්මතාවය දකින්න පුළුවන් වෙන්නේ. ඒකට කියන උද්‍යව්‍ය ඥානය කියලා. ඔන්න ඕක ඇති වුණාම පින්වතුනි අන්නර කියන අනිත්‍යතා දර්ශනය තමන් තුළින් දකින්න පුළුවන්කමක් එනවා. එහෙම නැති තාක් අපි ඇත්තටම පින්වතුනි අනිත්‍ය කියන්නේ දැනුමක් විතරයි. අපි ඔබ හිතලා බලන්න අපි අනිත්‍යයි කියලා කියන්නේ දෙයක් අල්ලගෙන ඒ දේ අනිත්‍යයි කියන එක විතරයි අපි දන්නේ. හැබැයි මෙතනදී අපිට හම්බ වෙනවා මේ අපිට සකස් වෙන අපිට හම්බ වෙන සියල්ල අනිත්‍යයි කියලා හම්බ වෙන්නේම ඔන්න ඔය සිතේ තියෙන ස්වභාවය වටහා ගත්ත කෙනෙකුට පමණයි. එතෙන්ට යන්න භාවනාවක් අත්‍යවශ්‍යමයි. පැහැදිලිද? බොහොම පිං ස්වාමීන් වහන්සේ. හේ ස්වාමීන් වහන්සේ බොහොම පිං. එහෙමනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා අද දවසේදී මේ සාකච්ඡා කළ මේ සුළු වේලාව තුළ හෝ සාකච්ඡා කළ මේ ධර්ම කාරණා තුළින් ඔබට යම් කිසි කුසල සිතක් ඇති කරගන්න පුළුවන් වුණා නම් මොකද අපි කතා කරපු මේ කාරණාව අතිශය වැදගත් මහානුභාව සම්පන්න කුසල සම්පන්න දර්ශනයක්. ඔබ වේලාම සූත්‍රය අහලා බලන්න. වේලාම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන ඔය සෝවාන් අය 100කට දෙන දාණයට වැඩි සකෘදාගාමී එක්කෙනෙකුට සකෘදාගාමී අය 100කට දෙන දාණයට වැඩි අනාගාමී එක්කෙනෙකුට අනාගාමී අය 100කට දෙන දාණයකට වැඩි රහතන් වහන්සේ කෙනෙකුට රහතන් වහන්සේලා 100ක් දෙන දාණයට වැඩි ආනිසංස වැඩි මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් දෙන දාණයට වැඩි ආනිසංස වැඩි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණයට වඩා වැඩි මේ උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා සාංගිකව දානය පූජා කිරීම ඊටත් වැඩි ආනිසංසයි ආරාම පූජාවල් වික්ෂුන් වහන්සේලා උදෙසා ආරාමවල් හදලා තනලා පූජා කරන ඊට වැඩි ආනිසංස වැඩි ඊටත් වැඩි ආනිසංස වැඩි යම් කෙනෙක් තෙරුවන් සරණ යනවා නම් ඊටත් වැඩි ආනිසංසයි යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඊටත් වැඩි ආනිසංසයි මලක් සිඹින මොහොතක සුළු මොහොතක් මෛත්‍රී සිත වඩනවා නම් ඊටත් වැඩි ආනිසංස ලැබෙනවා කියන්නේ ඇහි පිල්ලමක් ගහන මොහොතක් වගේ සුළු කාලයක් තුළ අනිත්‍ය දකින්න පුළුවන්. එතකොට ඔබ කල්පනා කරන මේ මොහොතේ අනිත්‍ය දර්ශනය දැකීමෙන් අපි කොයිතරම්නම් වටිනා කුසලයක්ද අපි සිද්ධ කරගත්තේ කියලා. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම සාකච්ඡාව තුළින් සිද්ධ කරගත්ත කුසල බලයෙන් අපේ සුමන ජෝති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට තව තවත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඔබ වහන්සේ කරන මේ ශාසනික සේවාව සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මම අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලෝ හැමෝම හරිම වාසනාවන්තයි. මේ ධර්මකාමී ධර්මයට කැමැති
උඩුගම්බලා පීනන කරුණ ස්වාමින් වහන්සේ නමක්ගේ අවවාද අනුශාසනා ඕගොල්ලෝ ලබන්න තරම් ඕගොල්ලෝ හැමෝම වාසනාවන්තයි පින්වන්තයි. උන්වහන්සේ අපි සමග සම්බන්ධ වෙච්ච කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් මේ අපි කතා කරපු දර්ශනය උන්වහන්සේ හොඳට දන්නවා. උන්වහන්සේ වටහාගෙන තියෙන්නේ. උන්වහන්සේගෙන් මොනවා හරි මේ සාකච්ඡාව තුළ ඔබට නොතේරිච්ච තැනක් තියෙනවා නම් උන්වහන්සේගෙන් අහන්න. උන්වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඔබට පැහැදිලි කරලා දෙයි. උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම එක්ක සිද්ධ කරගත්ත මේ උතුම් ධර්ම සාකච්ඡාවේ මේ කුසලයේ උන්වහන්සේට වහවහ ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ස්වාමින් වහන්සේලාට ඒ වගේම මෙහෙණින් වහන්සේලාට ඒ වගේම පින්වත් ඕගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම සාකච්ඡාව ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. සාදු. සරණයි. සිරුවන් සරණයි.